දොරින් දොරට දොර මඩලාවයි ආයිබෝන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය ඩිජිටල් පරම්පරාවේ ගැහැණු ළමයි. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. ගැහැණු ළමයින් ගැන විශේෂයෙන් කතා කරන්න හේතුව කුමක්දයි කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. අද තමයි ගැහැණු ළමයින්ගේ දවස. ඒක මේ අපි කියන කතාවක් නෙවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම් කරලා තියෙන ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දවස. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න. විද්වත් මණ්ඩලය ගැන කියනවා නම් ඩිජිටල් පරම්පරාවේ ගැහැණු ළමයි ගැන කතා කරන්නට එක පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයි 3 දෙනෙකුයි ඉන්නවා. පිරිමි ළමයි ගැහැණු ළමයි කිව්වට ඉතින් කවදා හරි පිරිමි ළමයෙක්ව සිටි අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා නීතිඥ අජිත් රෝහණ මහත්මයා ආයිබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. අපේ ප්‍රධාන සම්පත්ධාරීක එතුමා වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ සහ රථවාහන අංශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට ක්‍රියා කරනවා. අනිත් ගැහැණු ළමුන් තිදෙනා කවුදයි අපි හඳුනාගමු. ඉතින් ඇත්තෙන්ම ගත්තොත් අම්මට තාත්තට ඔබ සියලු දෙනා ගැහැණු ළමෙක් තමයි. අපේ ළමයා අන්න දොරමඩලාවේ ඉන්නවා කියලා දැන් කියනවා ඇති. අජිත් රෝහණ මහත්තයා නියෝජ්‍ය පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිව්වට අම්මට තාත්තට පුතා අපේ කොල්ලා කියනවත් දන්නේ නැහැ සමහර විට. එහෙම තමයි හැටි. නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති බලගැන්වීම පිළිබඳ අධ්‍යක්ෂවරිය හැටියට එතුමිය කටයුතු කරනවා. ආයිබෝවන් ගෞරවනීය පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හා යෞන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මයා ආයිබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාරිභෝගික පැමිණිලි සහ මහජන දැනුවත් කිරීම පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මේනකා අපතිරණ මහත්මිය ආයිබෝවන් ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. හොඳයි අපි කතා කරන්නේ ඩිජිටල් පරම්පරාවේ ගැහැණු ළමයි ගැන. කවුද මේ අමුතු ගැහැණු ළමයි කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. මේක අමුතු පරම්පරාවක්. මේ ඩිජිටල් පරම්පරාව කියපුවාම මේක සුදුසුද නැද්ද මේක උචිත යෙදුමක්දයි කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. ඇත්තටම ඩිජිටල් පරම්පරාව කියන එක්තරා විදිහක සංකේතයක්. මේ සංකේතාත්මක යෙදුමින් බොහෝ දේ නියෝජනය වෙනවා. ඒ අලුත් පරම්පරාවේ ගැහැණු ළමයි ගැන අපි ගැහැණු ළමුන්ගේ දවසේ කතා කරමු. පිරිමි ළමයෙකුටයි ආරාධනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඔව් සුබ සන්ධ්‍යාවක් හසන්තේ වගේම අපේ විද්වත් මණ්ඩලයේ අනිකුත් මහත්මීන් ඒ වගේම දොරමඩලාව නරඹන හැමදෙනාගෙන්ම අවසරයි. විශේෂයෙන්ම අද මේ මාතෘකාව යොදාගෙන තියෙන්නේ අද ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දිනය නිසා. ඉතින් මම කැමති ප්‍රථමයෙන්ම මේකට ආරම්භයක් ලබා දෙන්න. ඇත්තටම මේ ගැහැණු ළමයින්ට වඩා අපි ගත්තොත් කාන්තාවන්ට ලෝකයේ තියෙන තැන මොකක්ද කියලා අපේ රටේ තිබිච්ච තැන මොකක්ද කියලා. දැන් අපි ගත්තොත් එහෙම අද ඩිජිටල් කරණයට ලක්වෙච්ච මේ සමාජය තුල අපේ කාන්තාව කොහෙද ඉන්නේ? ඒ වගේම ඩිජිටල් කරණයට ලක් වෙන්න ඉස්සෙල්ලා ඉතිහාසයේ අපේ කාන්තාව කොහෙද හිටියේ කියලා බැලුවොත් ඒක වඩා වටිනවා කියලා මම හිතනවා. අපි බැලුවොත් එහෙම ලෝක ඉතිහාසයේ දිහා ලෝකේ පළවෙනිම රැජිනියන් බිහි කරපු රටවල් අතරින් එකක් තමයි හසන්ත ලංකාව. දැන් අපි බැලුවොත් කාන්තාවන් ගැන බැලුවොත් දැන් අද ඩිජිටල් කරණය අතින් බැලුවොත් නම් අපිට කියන්න පුළුවන් අපිට වඩා ලෝකයේ අනික් කාන්තාව ඉස්සරහින් ඉන්නවා කියලා මේ තියෙන අන්තර්ජාලයත් එක්ක සයිබර් අවකාශයත් එක්ක. නමුත් ලෝකයේ රාජ්‍ය පාලනය ඒ අතින් බැලුවොත් දැන් ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ තමයි විජය ලංකාවට ආවේ. එතකොටත් රට පාලනය කරමින් වගේ හිටිය කාන්තාවක් තමයි කුවේනිය කියන්නේ. එතකොට ඊට පස්සේ ලෝක ඉතිහාසයේ ඇතිවෙච්ච පළමු රැජිනියන් ඒ ගත්තොත් ආසියාකරයේ පළමු රැජිනියන් බිහි වුණේ අනුලා බිසව, ලීලාවති රැජිනිය, සුගලා දේවිය, සීලවති රැජිනිය මේ හැමෝම බිහි වුණේ ලෝකේ අනිත් රටවල් වල රැජිනියන් බිහි වෙන්නට ඉස්සෙල්ලා තමයි ආසියාකරය තුල. ඒ වගේම ලෝකේ ප්‍රථම අගමැතිවරිය බිහි වුණේ ලංකාවෙන්. අපි අගමැතිවරයක් බිහි කරලා අවුරුදු 20කට පස්සේ තමයි 1960 තමයි සිරිමාර්ඩි බණ්ඩාරනායක මැතිනිය මේ රටේ අගමැතිනිය වුණේ. නමුත් ඇය අගමැතිනිය වෙලා තවත් අවුරුදු 19කට පස්සේ තමයි අපිට නිදහස දුන්න අපි යටත් කරගෙන හිටපු ලෝකේ කාන්තා අයිතිවාසිකම් ගැන වැඩිපුරම කතා කරන මහා බ්‍රිතාන්‍යයට අගමැතිනියක් බිහි කරන්න පුළුවන් වුණේ ඇය මාග්‍රට් තැචර් මැතිනිය. ඉතින් එතකොට ඒ අතින් බලනකොට අපේ රටේ කාන්තාවෝ ඉතිහාසය පුරාවට ඉදිරියෙන් ඉඳලා තියෙනවා. ලෝකෙත් එක්ක බලනකොටත් ඉඳලා තියෙනවා. ලෝකේ මැතිවරණකින් පත්වෙච්ච ප්‍රථම අගමැතිනිය සිරිමාර්ඩි බණ්ඩාරනායක මැතිනිය හැටියට ඉතිහාසයට එක් වෙනවා. එතකොට අප්‍රිකාවේ වේවා
ඔස්ට්‍රේලියාව වේවා දකුණු ඇමරිකාව වේවා මැද පෙරදිග හෝ වේවා අනිත් ඔක්කොම කාන්තාවන් ඊට පස්සේ තමයි රාජ්‍ය පාලකයන් බවට පත් වුණේ. ඉතින් දැන් අද මේ තත්ත්වයක් එක්ක සලකලා බලනකොට ලෝකයේ අද තියෙන තත්ත්වය බලනකොට අද ලෝකේ 2020 තියෙන සංඛ්‍යාලේඛන වලට අනුව කාන්තාවෝ මිලියන 3905ක් පමණ ජීවත් වෙනවා. ඒක ලෝක ජනගහනයෙන් 49.6ක් තමයි 100ට මේ කාන්තා ජනගහනය හැටියට සලකන්නේ. දැන් මේ ඉන්න කාන්තාවෝ අතරින් අද අපි වර්තමානයේම කතා කරන මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක කියන්නේ මොකද්ද? මොකද්ද මේ තත්ත්වයට පත්වීම කියන එක කතා කරන්න ඉතාම වැදගත්. ඒකට හේතුව මේ ඩිජිටල් ලෝකයේ තුල කාන්තාවට වාසි වගේම බොහෝ විට අවාසිත් සිදුවෙන තත්ත්වයක් දැකලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම පැත්තෙන් හැම පැත්තකින්ම වාසි වගේම අවාසිත් දැකලා තියෙනවා. මොකද්ද මේ හසන්ත ඩිජිටල් ලෝකය කියලා කියන්නේ? දැන් අපි බැලුවොත් එහෙම මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා අපි බැලුවොත් අපිට පණිවිඩයක් යවන්න නම් අපි ටෙලිග්‍රෑම් එකක් ගහන්න ඕනේ, තැපැල් කන්තෝරුවට යන්න ඕනේ, අපි මාකට් එකට යන්න ඕනේ, ડોක්ටර් channel කරන්න ඉස්පිරිතාලෙට යන්න ඕනේ, ටිකට් එක ගන්න ටිකට් ගන්න තැනට යන්න ඕනේ, මොනවා හරි දේවල් බලනවා නම් පටිගත කරගෙන ඉන්න ඕනේ. ආ දේව මොනවත් නැහැ. ඉතින් මේ ලෝකේ මහා වෙනසක් සිදු කරපු පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මේ 1836 දී ලෝකෙට පරිගණකය ප්‍රථම පරිගණකය පිළිබඳ සංකල්පය ඉදිරිපත් කරපු චාල්ස් බැබේජ් කියන බ්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයා. ඒ වගේම 1875 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් තමයි ප්‍රථම වතාවට ඉදිරිපත් කළේ මේ දුරකථනය කියන එක. මේ පරිගණකය සහ දුරකථනය එකට එකතු වෙච්ච දෙයක් තමයි අද අපි ගාව තියෙන්නේ. පරිගණකයේ දුරකථනයේත් එකතුවක් සංකලනයක් කියලා කියන්න පුළුවන් මේක. ඉතින් මේකට නව ජීවයක් දුන්න තව පුද්ගලයෙක් තමයි අපේ රටේ අවුරුදු 52කට ආසන්න කාලයක් ජීවත් වෙච්ච ආතර් සී ක්ලාක්. ආතර් සී ක්ලාක්. ඔහු 1945 ලන්ඩන් ටෙලිග්‍රාෆ් පුවත්පතට ලිපියක් ලියමින් සඳහන් කරනවා ලෝකේ කක්ෂය මත ලෝකේ කක්ෂය මත යම්කිසි ආකාරයකට චන්ද්‍රිකා 3ක් රඳවලා තියන්න පුළුවන් නම් මුළු ලෝකයේම විශ්ව ගම්මානයක් බවට පත් කරන්න පුළුවන් කියලා. ඔහු ඒ ලියපු ලිපිය සදාතනික සත්‍යයක් බවට අද පත් වෙලා තියෙනවා. අද සැලලීනි ඕනේ නැහැ, තැපැල් කරුවා ඕනේ නැහැ. අද ලෝකේ හැම දෙයක්ම එකට බලන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට තව නිර්මාණයක් බිහි කරපු එක්කෙනෙක් තමයි අදටත් ජීවතුන් අතර ඉන්න මහා බ්‍රිතාන්‍යයේ බිහි කරපු පරිගණක විද්‍යාඥයෙක් වන ටිම් බර්නර්ස්-ලී. ඔහු 1989 දී ඉදිරිපත් කරා මේ WWW කියන සංකල්පය, World Wide Web නැත්නම් අන්තර්ජාලය. ඒතර අපි අද ලෝකේ මානව පරිණාමයේ මුල් යුගයේ ඉඳලම, ඒ කියන්නේ මීට අවුරුදු 60 ලක්ෂ 2කට විතර ඉස්සෙල්ලා තමයි මිනිස්සු බිහි වුණේ. නමුත් මිනිස්සු ජනාවාස වෙන්න පටන් අරගෙන අවුරුදු 60000ක් විතර වෙනවා. ඒ කාලේ ඉඳලා 1989 දක්වා කාල පරිච්ඡේදය, ඒ කියන්නේ අවුරුදු 58000කට 59000ක කාල පරිච්ඡේදයයි ඊට පස්සේ මේ අවුරුදු 30ක කාල පරිච්ඡේදයයි ලෝකෙ සිදුවුණේ පුදුම වෙනසක්. එතෙක් කල ලෝකෙ මිනිස්සුන්ට කරන්න පුළුවන්කම තිබුණේ තමුන්ගේ ක්‍රියාවලි තැන් තුනක. එකක් තමයි අහස, අනිත් එක තමයි ගොඩබිම, අනිත් එක තමයි මුහුද. තමුන්ගේ එදිනෙදා කටයුතු කරන්න පුළුවන් වුණේ මේ තැන් තුනේ. එතකොට අපිට ගේම් එකක් ගහන්න, ප්ලේ කරන්න, කෙනෙක්ව රවට්ටන්න, වංචා කරන්න, සතුටු කරන්න, පාටි දාන්න, සාද දාන්න, මේ හැම එකක්ම අපිට ක්‍රියාකාරකම් කරන්න පුළුවන් වුණේ අහසෙයි, මුහුදෙයි, ගොඩබිමේ විතරයි. හැබැයි 1989 දී ටිම් බර්නර්ස්-ලී අර පුද්ගලයන්ගේ දායකත්වයෙන් හදපු මේ ලෝකයේ අලුත් ලෝකයක් හැදුවා. මොකද්ද? සයිබර් අවකාශය කියලා. දැන් ඒ අනුව අද දැන් ඉස්සර ඕනනම් හසන්තට මට තර්ජනය කරනවා නම් හම්බෙලාම කියන්න ඕනේ හසන්තට මම පහර දෙනවා, පාරට බැස්සොත් බලාගෙනයි කාර්යයක් කුඩු කරනවා කියලා. දැන් අද එහෙම කියන්න ඕනේ නැහැ. අද WhatsApp එකෙන් යවන්න පුළුවන්, ඒක ඒ තර්ජනය කරලා යවන්න පුළුවන්. ඒතර මට වංචා කරනවා නම් කියන්න පුළුවන් ඔබේ කාර් එක මම මිලදී ගන්නවා මෙච්චර ගානකට මගට එන්න කියලා ඇවිල්ලා ඕනනම් මට කාර් එක කොල්ල කන්න පුළුවන්. ඒ වගේම ඔබට අපහාස කරන්න පුළුවන්. ඉස්සර නම් මූණට අපහාස කරන්න ඕනේ. එහෙම නැත්නම් කොහේ හරි ලියලා දාන්න ඕනේ. දැන් එහෙම කරන්න ඕනේ නැහැ. ඉතින් මෙන්න
මෙන්න මේ අලුත් අවකාශයක් අපි දන්න ඒක කොහෙත් තියෙන්නේ කියලා. සමහර වෙලාවට ඇමරිකාවේ තියෙන කොහේ හරි තැනක තියෙන මේ සර්වර් එකක වෙන්න පුළුවන්, අහසේ තියෙන වලාකුළක වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොහෙද ඒක තියෙන්නේ කියලා. ඒක පරිගණක විද්‍යාඥයෝ දන්නවා ඇති. නමුත් මේ අලුතෙන් හදපු අවකාශය තුල අද විශේෂයෙන්ම කාන්තාවකගේ භූමිකාව, කාන්තාවක් මේ අවකාශයට ඇතුළු වීම, කාන්තාවක් මේ අවකාශයට පිටවීම අපි ගත්තොත් අපි අපේ භාෂාවෙන් කියනවා නම් දැන් කියන විදිහට අප්ලෝඩ් කරන ඒවා, ඩවුන්ලෝඩ් කරන ඒවා ඊටාම කල්පනාකාරීව කරන්න ඕනේ. විශේෂයෙන්ම අද කාන්තා දිනය, අද ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දිනේ යෙදෙන දවසේ මේ අය නිර්මාණය කරපු ආතර් සී ක්ලාක්, ටිම් බර්නර්ස්-ලී, චාල්ස් බැබේජ්, ඒ වගේම ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් මේ නිර්මාණය කරපු මේ අලුත් අවකාශය තුල සැරිසැරීම ඊටාම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. එය අපේ හොඳට වගේම නරකටත් බලපානවා. මම හිතන්නේ ඉතින් ඒ ගැන අපිට පුළුවන් ඉදිරියේදී කතා කරන්න. මේ අවකාශය තුල වෙච්ච දේවල් පොලිසිය අපිට වාර්තා වෙලා තියෙන්නේ කොහොමද? ඒවා ප්‍රතිවිපාක ගැහැණු ළඹුණු ඉඳලා තියෙන්නේ කොහොමද කියලා. අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපරාධ කියපුවාම අපේ නිකන් සිහියට නැගෙන්නේ අර පැරණි සාම්ප්‍රදායික ක්‍රමේ අපරාධකාරයා කියපුවාම නිකන් පච්ච කොටාගත්ත නිකන් කිනිස්සක් අතින් ගත්ත සමහරට තුවක්කුත් නැති කිනිස්සක් අතින් ගත්ත කෙනා තමයි එක ඇහැක් වහගත්ත එහෙම කෙනා තමයි අපරාධකාරයා. හැබැයි ඊට වඩා බරපතල ටයි දාගත්ත මේව කරගත්ත හොඳ වැදගත් විදිහට පේන අපරාධකාරයෝ මේ සයිබර් අවකාශය තුල සැරිසරන්න පුළුවන්. ඔබතුමාගේ අපරාධ විශේෂයට සයිබර් අපරාධ කියලා වෙනම අපරාධ විශේෂ ක්ෂේත්‍රයකුත් වර්ධනය වෙලා දැන් ඒකටත් බරපතල ලෙස වෙහෙසෙන්න වෙලා තියෙන කාලෙක අපි මේ මාතෘකාව කතා කරන්නේ ඩිජිටල් පරම්පරාවේ ගැහැණු ළමයි. නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය. ඔව් බොහොම ස්තුතියි හසන්ත මේ අවස්ථාවට මට ආරාධනා කිරීම ගැන දොරමඩලාවට. ඉතින් ඇත්තටම අද ජාත්‍යන්තර ගැහැණු ළමයාගේ දිනය මේක කීප උදේ ඉඳලම කියවුණා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදියට අපි මේ දිනය සැමරුවා ගැහැණු ළමයින්ගේ දිනය. අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාත් ඒකට සහභාගී වුණා. අපේ ගරු සභාපති මහාචාර්ය මුදිත විදාන පත්‍රණ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සාර්ථකව කෙරුණා. ඉතින් දැන් මේ සැමරීම ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඇයි මෙහෙම දිනයක් ප්‍රකාශ කරේ? 2012 දී තමයි ඉස්ලාම ජාත්‍යන්තර ගැහැණු ළමයාගේ දිනයක් ප්‍රකාශ කරේ. එතකොට කවුරු හරි කෙනෙකුට අර ඔබ මුලින්ම මතක් කරා වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ ලෝක ළමා දිනය කියලා ඔක්තෝබර් 1 වෙනිදා සමරන ගමන් ඇයි මේ ආපහු මේ 11 වෙනිදාට මේ ජාත්‍යන්තර ගැහැණු ළමයාගේ දිනය කියලා දිනයක් සකසාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ඇයි එහෙම දිනයක් සමරන්නේ? අපි මේක මේ එක්සත් ජාතීන් ප්‍රකාශ කරපු නිසා මේ අර කරන්නම් වාලේ මේ සැමරීම සිදු කරනවාද නැත්නම් සමරන්න හෝ එහෙම නැත්නම් ගැහැණු ළමයාගේ දිනයකට මේ වෙනමම දිනයක් නම් කරන්න තරම් හේතුවක් තියෙනවාද කියන එක අපි සමාජයක් විතර කල්පනා කළ යුතුයි කියලා මම හිතනවා. ඉතින් ඕක කල්පනා කරද්දී මම දැනට වැඩ කටයුතු කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැමිණිලි අරන් බැලුවහම පසුගිය වර්ෂ 5 අරන් බැලුවහම 85%කට එහා තියෙන්නේ. දැන් අපි කිව්වට ළමයින්ට වෙන හිංසන කියලා කිව්වට මේකෙන් මම මේ පිරිමි ළමයින්ව අඩු තක්සේරු කරනවා නෙමෙයි පිරිමි ළමයින්ට සිදුවන හිංසන ගැන. නමුත් සංඛ්‍යාලේඛන වශයෙන් ගත්තාම 85%ක් එහාට මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයින් වින්දිතයන් වෙනවා නම් දැන් ගිය අවුරුද්දේ බැලුවාම 8000 ගාණක් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒකෙන් 7000 ගාණක්ම ගැහැණු ළමයි තමයි වින්දිතයෝ. එතකොට එතන යම්කිසි විශේෂ ඒ කියන්නේ most vulnerable කියලා කට්ටියක් විදියට තමයි ගැහැණු ළමයා හඳුනාගන්නේ. වැඩියෙන් ව්‍යභිචාරයට ඒ කියන්නේ වැඩියෙන් පවුල ඇතුලේ සිදුවන ලිංගික ක්‍රියාකාරකම් වලට ගොදුරු වෙන්නට සිදු වෙලා තියෙන්නේ ගැහැණු ළමයින්ට. ඒ වගේම අම්මලා සමහර විට රට ගියාම විදේශගත වුණාම ගැහැණු ළමයාගේ පිට තමයි ගෙදර දොරේ වගකීම පැටවෙලා ඇයගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා සමහර විට ඒ නිසාම අනාරක්ෂිත වෙලා ඇතැම් වෙලාවට ගෙදර දොරේ මේ සියලුම වැඩ පැවරෙන්නේ ඇය පිට. ඊට පස්සේ ඇය තමයි ශ්‍රී දූෂණය වේවා බරපතල ලිංගික අපයෝජනය වේවා වැඩිපුර වින්දිතභාවයට පත් වෙන්නේ ගැහැණු ළමයා. ඉතින් ඒක නිසාම තමයි මේ ඒක 2012 දී ප්‍රකාශ කරනකොටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරලා තියෙනවා.
ඒ කියන්නේ හැමෝම ළමයි වුණාට ගැහැණු ළමයින්ගේ සුවිශේෂීත්වයක් තිබෙනවා. ඔවුන් වැඩි අවදානම් කණ්ඩායමක් විදිහට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් පවුල තුල සමාජය තුල ලිංගික සූරාකෑමට තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම මේ ඩිජිටල් කරන යුගයේ වුණත් දැන් අපි අර කලින් කිව්වා වගේ ඉස්සර සමාජයේ දැන් අපිට තිබ්බේ ඉස්සර අපි කතා කරේ බස් රථයේ යනකොට එහෙම නැත්නම් මගතොටේ යනකොට වෙන සින්සන. නමුත් අද දවසේදී අපි කතා කරන්නට සිද්ධ වෙලා තියෙනවා මේ ඩිජිටල් අවකාශය තුල ළමයින්ට සිදුවන හිංසන ගැන. එතකොට ඒ තුලත් වැඩිපුරම සමාජ අපහාසයට ලක් වෙන්නේ සහ ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් තමන්ගේ ජීවිතයට වැඩි අඳුරු බවක් එකතු කරගන්නේ ගැහැණු ළමයා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේක මෝස්තරයක් විදියට හරි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ නිසා හරි නෙමෙයි අපි මේක සමරන්නට ඕන. අපි මෙන්න මේ ප්‍රශ්නය අපේ සමාජය තුළ තිබෙන මේ ප්‍රශ්නය අපි වටහා ගන්නට ඕන. ඒ කියන්නේ එහෙම දිනයක් නම් කිරීමේ අරමුණත් ඒ විශේෂ ඒ කියන්නේ ගැහැණු ළමයි වීම නිසාම ඔවුන්ට තියෙන ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තමයි ඒකේ බලාපොරොත්තු. එහෙම නැත්නම් අපිට ලෝකයට තිබ්බා ලෝක ළමා දිනයෙන් සෑහීමටපත් වෙලා එතනින් ඒ කටයුත්ත නිමා කරන්න. ඉතින් ඒ වගේම මම හිතනවා දැන් ඩිජිටල් අවකාශයේ අපි අර මෙතුමා අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා වගේ අපි දැන් හරි ස්මාර්ට් විදිහට මේ දුරකථන පාවිච්චි කරනවා, පරිගණකය පාවිච්චි කරනවා. අපි බැලුව බැලමට ඉස්සරට වඩා ටිකක් නූතනයි වගේ පේනවා. අපි ඇඳුම් අඳින විදිය, අපේ ගෙවල් ටයිල් කරලා තියෙනවා. දැන් අපි LCD TV ගන්නවා. ඉතින් හරි හොඳයි. නමුත් අපි තාමත් අර හිතන විදිහ එච්චර නූතනද කියන අර ඉස්සර ගමේ තිබ්බ මඩපත්තරේ කැලෑපත්තරේ අපි ඩිජිටල් අවකාශයට අරන් ඇවිල්ලාද ඉස්සර අපි අර ගෑනු ළමයින්ට යම්කිසි විදිහකට අපහාසයක් වෙන විදිහට හිරිහැරයක් කරපු ඒ හිරිහැරේම අපි ආපහු අර ස්මාර්ට් තිරයටත් අරන් ඇවිල්ලාද එහෙමනම් අපි කොයිතරම් ස්මාර්ට් මේ දුරකථන සහ ස්මාර්ට් මේ උපකරණ පාවිච්චි කරාට අපි හිතන පතන විදිහ සම්බන්ධයෙන් අපි එච්චර ස්මාර්ට් වෙලා නැත්ද කියන ප්‍රශ්නය අපි ඉස්සරහා තියෙනවා. මම හිතනවා ඒක තමයි ඩිජිටල් යුගයේ ගෑනු ළමයින්ට තියෙන ලොකුම අභියෝගයක්. මොකද ස්මාර්ට් දුරකථන ස්මාර්ට් උපකරණ පාවිච්චි කරාට එච්චර හිතීමෙන් ස්මාර්ට් නැති මිනිස්සුත් එක්ක තමයි සමාජයේ ගැවසෙන්න වෙන්නේ. එතකොට ඔවුන්ට සිදුවෙන හානිය වැඩි වෙන්නට පුළුවන්. ඩිජිටල් සමාජය සයිබර් අවකාශය ආදී යෙදුම් දාගෙන මුලට කතා කරනකොට කෙනෙක් හිතන්නේ මේ විවේචනය කරන්න තමයි මේ මාතෘකා දාගෙන තියෙන්නේ දොරමඩලාවේ මේගොල්ලෝ හිතා ඉන්නේ ඔක්කොම නරකයි කියලා මේ වෑම් වේරෙඩ් කියලා මේක නෑ එහෙම නෑ. අපි කියන්නේ මේක වටින දෙයක්. සයිබර් ලෝකේ අර නියෝජ්‍ය පොලිස්පතිතුමා හරි කදිමට ඒක පැහැදිලි කළා. ඒක හරි වටිනා දෙයක්. මොන තරම් විපුල ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් ලෝකයේ එකට සම්බන්ධ කරලා සම්බන්ධතා අලුත් කරලා තියෙන වටිනා දැනුම් සම්භාරයක් තියෙන අන්තර්ජාලයේ මේ සයිබර් අවකාශයේ ඩිජිටල් ලෝකේ කියන අපිට බැහැර වෙන්න බැරි තැනක්. දැන් උදාහරණයකට මීට පෙරත්මා කියලා තියෙන ඔබ ජංගම දුරකථනයේ පෙන්නුවා ටික කලකට පෙර දරුවෙක් අතේ මේ ජංගම දුරකථනයේ තිබ්බනම් ප්‍රශ්නයක් අද නොතිබ්බොත් ප්‍රශ්නයක්. ඒ මට්ටමට ඇවිල්ලා. එතකොට තහනම් කිරීමෙන්, වාරණය කිරීමෙන්, බැන බැදීමෙන්, ප්‍රතික්ෂේප කිරීමෙන් ජයග්‍රහණයක් නැහැ. හැබැයි පරිස්සම් වෙලා මේ විපුල ඵල ප්‍රයෝජන ලබා ගන්න කොහොමද කියලායි අපි කතා කරන්න ඕනේ. එතනදී ගැහැණු ළමයාගේ වගකීම කාර්යභාරය කොයි වගේ එකක්ද කියන එක අපි කතා කරලා පැහැදිලි කරලා දෙන එක වටිනවා. අපි කැමති ළමා හා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය යමක් එකතු කරනවා නම් ඩිජිටල් සමාජයේ ගැහැණු දරුවන් පිළිබඳව. ඔව්. බොහොමත්ම ස්තුතියි හසන්ත. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමා පැහැදිලි කරා දැන් මෙම අලුත් ඩිජිටල් තාක්ෂණයත් එක්ක අලුත් දේවල් ඩවුන්ලෝඩ් කරනකොට අලුත් දේවල් අප්ලෝඩ් කරනකොට ගැහැණු ළමයි කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියන කාරණාව ගැන ඊට පස්සේ නීතිඥ සජීවනී අබේකෝන් මෙනවිය පැහැදිලි කරා ඒ කියන්නේ දැන් සමාජයේ ඒ කියන්නේ අවබෝධ කරගැනීමේ හැකියාව බුද්ධි මට්ටමේ වෙනස්කම් තියෙන මිනිස්සුත් එක්කයි අපි මෙතනදී වැඩ කරන්න කියලා මම කැමතියි මේ ගැහැණු දරුවගේ වල්නරබිලිටි එහෙමත් නැත්නම් ඒ අනාරක්ෂිත බව ඒ කියන්නේ ජීව විද්‍යාත්මක පැත්තෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට ඇත්තටම අපි මේ කරුණ ගැහැණු දරුවන්ටත් පිරිමි දරුවන්ටත් පොදුයි. නමුත් අද වැඩසටහනේ අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ගැහැණු දරුවන් වෙනුවෙන් නිසා මම මේක විශේෂයෙන් ගැහැණු දරුවන්ගේ පැත්තෙන් පැහැදිලි කරන්න. එතකොට මේ නව යෞවන වයසේ දරුවෙකුගේ මොළය දැන් අපි ඉපදෙනකොට දරුවෙකුගේ මොළයේ નિયમિત ස්නායු සෛල ප්‍රමාණයක් තියෙනවා. ඒක ස්නායු පරිපත සකස් වෙලා තියෙනවා. මේ ස්නායු පරිපත හරහා තමයි සියලුම කටයුතු සිද්ධ වෙන්නේ.
එතකොට අවුරුදු 14ත් 18 එහෙමත් නැත්නම් 21 විතර වෙන වයස දක්වා කාලයේදී මේ ස්නායු පරිපථවල ප්‍රූනින් එහෙමත් නැත්නම් ස්නායු පරිපථ කප්පාදු වීමක් කියලා දෙයක් සිද්ධ වෙනවා. එතනදි සිද්ධ වෙන්නේ වැඩිපුර ක්‍රියා කරන ස්නායු පරිපථ වැඩියෙන් ශක්තිමත් වෙලා අඩුවෙන් ක්‍රියා කරන ස්නායු පරිපථ ෂය වෙලා යනවා. ඉතින් දැන් මේ නව යෞවන වයසේදී ගැහැණු දරුවෙක් හෝ වේවා පිරිමි දරුවෙක් හෝ වේවා කරන ක්‍රියාකාරකම අනුව ඒගොල්ලෝ මොනවා හරි රිස්ක් ටේකින් එහෙම නැත්නම් අනාරක්ෂිත ක්‍රියාවල වැඩිපුර යොමු වෙනවනම් ඒවට අදාළ ස්නායු පරිපථ තමයි ශක්තිමත් වෙන්නේ. එතකොට ඒගොල්ලෝ වැඩිහිටියෝ බවට පත් වෙනකොටත් මේ ඒ අනාරක්ෂිත කටයුතු වලට අදාළ ස්නායු පරිපථ ශක්තිමත් වෙලා ඒ හරහා සිදුවෙන කටයුතු තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. ඒක එක කරුණක්. අනිත් එක තමයි මේ නව යෞවන වයසේදී දරුවෙකුගේ මොළය වර්ධනය වීම සිද්ධ වෙන්නේ මොළේ පිටිපස කොටසේ ඉඳලා ඉස්සරහා පැත්තට. අපි කියනවා මේ ෆ්‍රන්ටල් ලෝබ්. එහෙමත් නැත්නම් නළලෙන් පිටිපස්සේ තියෙන මොළයේ කොටස. ඒක හරහා තමයි තීරණ ගැනීමේ හැකියාව. හරි වැරද්ද වෙන් කර ගැනීමේ හැකියාව දරුවෙක් දියුණු කරගන්නේ. එතකොට දැන් මේ අවුරුදු 14 15 එහෙමත් නැත්නම් මේ නව යෞවන වයසේදී මොළයේ පිටිපස්ස කොටස හොඳට වර්ධනය වෙලා තිනවා. හැබැයි ඉදිරි කොටස එහෙමත් නැත්නම් තීරණ ගැනීමට හැකියාව තියෙන කොටස වර්ධනය වෙමිනුයි පවතින්නේ. ඉතින් එතකොට හැඟීම් වලට අදාළ කොටස තමයි පිටිපස්සෙන් වර්ධනය වෙලා තියෙන්නේ. ඒතකොට මේ වයසේ දරුවෝ ගොඩාක් හැඟීම් බරයි. එහෙමත් නැත්නම් ඉමෝෂනල්. ඒගොල්ලෝ හැඟීම් හරහා තමයි තීරණ ගන්න. ආසාවන් පස්සේ තමයි යන්නේ. එතකොට මම හිතන්නේ පැහැදිලි වෙනවා ඇති. එතකොට හැඟීම් වලට ආශාවන් වලට ආස දේවල් වලට වැඩියෙන් යොමු වෙනවා. බුද්ධිමය තීරණ අරගෙන හරි වැරද්ද වෙන් කරගෙන හරි තීරණ ගැනීමේ හැකියාව මෙයාලට ගොඩක් අඩුයි. ඒක තමයි මේ නව යෞවන දරුවන්ගේ ගැහැණු දරුවෙක් හරි පිරිමි දරුවෙක්ගේ හරි තියෙන ලොකුම දුර්වලකම. ඒක තමයි මේ ප්‍රධාන හේතුව වෙන්නේ මේගොල්ලන් මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක සිද්ධ වෙන්න පුළුවන් අනතුරු වලට වැඩිපුර අනාරක්ෂිත වීමට හේතුව. මොකද නියෝජ්‍ය පොලිස්පතිතුමා පැහැදිලි කරා වගේ මේගොල්ලන් මේ ඩිජිටල් තාක්ෂණික කටයුතු ඇතුලේ ඉන්නකොට හරි වැරද්ද වෙන් කරගන්න තේරෙන්නේ නැහැ. එතකොට තමන් ආරක්ෂිතද තමන් අනාරක්ෂිතද කියලා හිතන්න තේරෙන්නේ නැහැ. හැඟීම් වලට ආශාවන් වලට තමයි වැඩි අවධානයක් දෙන්නේ තීරණ ගන්න තේරෙන්නේ නැති නිසා. එතකොට දැන් මේ බුද්ධි වර්ධනය මේ මොළයේ වර්ධනය වෙන ආකාරය අතීතයේ ඉඳලම හැමදාම තිබිච්ච දෙයක්. ඒක අලුතෙන් ආපු දෙයක් නෙවෙයි. නමුත් දැන් අලුතෙන් වෙලා තියෙන්නේ මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක මේ දරුවන් වැඩිපුර දේවල් වලට එක්ස්පෝස් වෙනවා. වැඩිපුර අනාරක්ෂිත දේවල් වලට එක්ස්පෝස් වෙනවා. හරි වැරද්ද තේරුම් ගන්න බැරුව අනාරක්ෂිත දේවල් වලට වැඩිපුර යොමු වෙනවා. ඒතන තමයි මේගොල්ලන්ගේ මේ ගැටලුව ජෛව විද්‍යාත්මක පැත්තෙන්ම පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි. දැන් මේ තාක්ෂණයත් එක්ක විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතය අපි දුරකථනය ගත්තත් Facebook එක ගත්තත් අන්තර්ජාලය YouTube මේ හැම දෙයක්ම ක්ෂණිකයි. ප්‍රතිචාරත් ක්ෂණිකව දක්වන්න පුළුවන්. දැන් මට වුණත් දැන් මේ යොනෝ ඇති එක එකනා පණිවිඩ දැන් මේ දොර මඩලාව බලාගෙන මේකේ කොට මේ දැන් මට එවනවා පණිවිඩ දැන් මේක දොර මඩලාවේ මේක අහන්න අරක මම තව ටිකක් කියන්නම් ඒව තියෙනවා. ඒ වගේ. දැන් ඉස්සර අපි කියමුකෝ නව යෝන් නවදිය ගැන ඔබතුමිය සඳහන් කළානේ. ඒ කාලේ ඇති වෙන යම් යම් හැඟීම් දැනින් ඔය කාටත් ඔය ළමයින්ටත් මේ ළමයටත් මටත් කියන අපි ළමයි සීල දෙනාටම ඇති වෙන්න ඇති එක යුගයක තියෙනවා ලියනවානේ. ඒ කාලේ ඉතින් කොළවල ලියන කවියල් ලියනවා. මේ ලියනවා ලියුමක් ලියනවා. ඉතින් ඕක තැපෑලට දාලා ඒක හම්බෙනකන් සමහරට දවස් 3-4ක් බලන් ඉන්න ඕනේ. ඒකට උත්තරේ එනකනුත් බලන් ඉන්න වෙනවා. වෙන වෙන ක්‍රමවේද ඇති. හැබැයි ඒ කාලේ ඒක තමයි. ද පිට රටන ලියුම යන්න සෑහෙන කාලයක් යනවා. හැබැයි දැන් ක්ෂණිකයි. හැඟීම් ගැන ඔබ කතා කළා මේ හැඟීම් ක්ෂණිකව පළ කරන්න පුළුවන්. ප්‍රතිචාරයත් ක්ෂණිකවම පළ කරන්න පුළුවන්. හැබැයි ක්ෂණිකව හිතන දේ හුවමාරු කර ගැනීම තුල ඇති වෙන දේ අරකට ටික කාලයක් ගත වුණානේ. දවස් 2-3 යනකොට සමහරට එපා වෙලා තියෙන්නත් පුළුවන්. සමහරට උවනාව වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. මේ ක්ෂණික බව හොඳද නරකද කියලා අපි වෙනම කතා කළ යුතු කාරණාවක්. ඩිජිටල් පරම්පරාවේ ගැහැණු ළමයි ගැන කතා කරන දැන් පාරිභෝගික පැමිණිලි බාර ගන්න අංශයක් තියෙනවනේ විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ. ඒ අංශේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා මේ පාරිභෝගික පැමිණිලි අතරේ ගැහැණු ළමයින්ට සිද්ධ වෙන යම් යම් අකටයුතු ගම් ගැන අපරාධ ගැන ඒවත් පැමිණිලි තියනවාද පතිර මහත්මිය?
බොහොමයක් ඇත්තටම සයිබර් අවකාශය තුළ අජිත් මහත්තයා ප්‍රකාශ කරා වගේ ඇත්තටම අපිට අද අපිට ඔන්ලයින් පන්ති කාමරය වෙනුවට ඔන්ලයින් වර්ක් ෆ්‍රොම් හෝම් ඊළඟට අපේ භාණ්ඩ මිලදී ගැනීමට අපිට අන්තර්ජාලය ඒ වගේම ක්‍රීඩා කිරීමට ඊළඟට අපිට මානව සම්බන්ධකම් පවත්වා ගන්න එක එක්කිනා හම්බ වෙන්න ඔන්ලයින් චැටින් ඒ වගේ අපි කතා කරා වගේ අපේ ජීවිතයේ අනිකුත් සාමාන්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගොඩක්ම අපිට අන්තර්ජාලය හරහා කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාව මේ වගේ අවස්ථාවකදී ඇත්තටම යෙදෙනකොට අපේ ගැහැණු දරුවා කොයිතරම් ආරක්ෂිතද කියන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මොකද අපේ දෙමව්පියෝ ගොඩක් කලාවට අපි දරුවන්ට මේ වගේ උපකරණ භාවිතය පිළිබඳ අපි අවබෝධයක් ලබලා දෙනවා. ඔවුන් තාක්ෂණය අතින් ඉහළයි. දැනුමක් ඔවුන්ට තියෙනවා. මේ භාණ්ඩ පරිහරණය කරන්නේ කොහොමද කියලා දන්නවා. ඒ වුණත් මේවායි සිද්ධ වෙන අපයෝජන, මේවායින් සිද්ධ වෙන කරදර, ඒවායින් කොහොමද මේක තමන්ට කරදරයක් ඇති නොවන ආකාරයට මේක පාවිච්චි කරන්න කියලා මොවුන්ට කොයියම් වූ වෙලාවක හරි මේගොල්ලන්ට මේ වගේ දැනුවත් භාවයක් ලබා දීලා තියෙනවද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තටම අපිට ලැබෙන පැමිණිලිත් එක්ක බලනකොට. කියන්නේ මොන වගේ පැමිණිලි දෙන්නේ? ඔව් ඒ කියන්නේ මේ දරුවෝ බොහෝ වෙලාවට දැන් මේ වගේ උපකරණයක් දරුවෝට ලබා දුන්නාම දෙමව්පියෝ හිතනවා ඔවුන් තාක්ෂණය අතින් ඉහළයි, ඔවුන් මේක මනාව පරිහරණය කරයි කියලා. කෙසේ නමුත් දෙමව්පියන්ට අමතක වෙනවා ජීවිතය පිළිබඳ බොහෝ අත්දැකීම් තියෙන දෙමව්පියන්ට. ඒ නිසා දෙමව්පියන්ගේ රැකවරණය, දෙමව්පියන්ගේ උපදෙස් මේ වගේ වෙලාවකට අවශ්‍ය වෙනවා. ඒකට දරුවෝ දන්නේ නැහැ ඒවා නිවැරදිව පරිහරණය කරන ආකාරය පිළිබඳව. ඒ කියන්නේ අපිට මගතොටේදී යම්කිසි පුද්ගලයෙක් මුණ ගැහුනොත් අපි දන්නවා මේ පුද්ගලයාගේ හැඩරුවත් සමගම අපිට යම්කිසි ආකාරයක විනිශ්චයක් ඇති වෙනවා මේ පුද්ගලයා ගැන මට අනතුරක් වෙයිද, මොහුව මට මිත්‍රයෙක් වශයෙන් ආශ්‍රය කරන්න පුළුවන්ද කියලා. සයිබර් අවකාශය තුලදී ඔබට යම්කිසි කෙනෙක් අපි ඒ වගේ කෙනෙක් මුණ ගැසුනොත් අපි බොහෝ අවස්ථාවලදී ඔබ සඳහන් කළා වගේ මේ අනතුරු වලට ලක් වෙන ගොඩක් වෙලාවට ඔවුන් අපයෝජනයට ලක් වෙන්නේ ෆේක් accounts. ඒ කියන්නේ මුහුණු පොත සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන පිරිස ඉන්නවා 40%ක් පමණ දුරකථන පාරිභෝගික කියන්නේ 40%ක් පමණ සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරනවා. මිලියන 18ක් විතර අන්තර්ජාලය භාවිතා කරනවා. එතකොට මේගොල්ලන් මෙවැනි අවස්ථාවකදී මොවුන්ට බොහෝ වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි ෆේක් accounts. ඒ කියන්නේ තමන් නොවි වෙනත් රූපයකින් වෙනත් පුද්ගලයෙකුසේ පෙනී සිටමින් සම්බන්ධතා ඇති කරගන්නවා. ඉතින් මෙවැනි අවස්ථා කියන්නත් බෑ. සමහර වෙලාවට පින්තූරේ තියෙන ශාරුක් ખાන් මහත්තයාගේ අජිත් රෝහණ මහත්තයාගේ පින්තූරෙත් ඇති සමහර විට බෑ. බලපුවම මේ අජිත් රෝහණ මහත්තයා එක්කනේ මේ අදහස් සුමාරු කරන බලන්නකෝ නියෝජ්‍ය පොලිස්පතිතුමා කොච්චර හොඳයිද මට මේ රිප්ලයි කරලා කියලා සමහරට එලා බෑ හිතරවත් ඇති නේද? ඉතින් එවැනි ආකාරයේ පැමිණිලි අපිට තියෙනවා. අන්තිමට ඉතින් ඇතර වෙනත් පුද්ගලයෙකු සමග ගනුදෙනු කරලා තියෙන. එතකොට තමන් විශ්වාසය හිතාගෙන තමන්ගේ පෞද්ගලික ඡායාරූප, තමන්ගේ පෞද්ගලික තොරතුරු, පවුලේ විස්තර යනාදී බෙදාගෙන ඉන්පසුව බොහෝ කරදරවලට පත්වෙච්ච අය පිළිබඳව අපිට පැමිණිලි ලැබෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී ඔවුන් ඇත්තටම අනාරක්ෂිතයි. ඔවුන්ට ඇත්තටම සමහර මට මෑතකදී පැමිණිල්ලක් ලැබුණා. ඇත්තටම වෛද්‍ය ශිෂ්‍යාවක් මේ ඉතා මෑත කාලේදී දෙමව්පියෝ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ අන්තර්ජාලය හරහා මිතුරුනේ යම් පුද්ගලයෙක් සමග ඔහු ඇය ගෙදරින් ගිහිල්ලා තිබුණා. ඉතින් ඇත්තටම අපිට ප්‍රශ්නයක් වුණේ ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඉතින් ඇයටවත් හඳුනගන්න බැරි වුණාද මේ තමන් අන්තර්ජාලය හරහා මේ සම්බන්ධකම් පවත්වන්නේ කවුද කියලා ගෙදර කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ දෙමව්පියෝ ඇත්තටම දෙමව්පියෝ හිතන්නේ නෑ තමන්ගේ නිවස තුල, තමන්ගේ කාමරය තුල හුදකලා වෙලා මේ පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් සමග තාක්ෂණික මෙවලමක් සමග තනි වෙලා ඉන්න දරුවා ඉන්නේ අනතුරක කියලා දෙමව්පියෝ හිතන්න උත්සාහ කරන්නේ නැහැ. දෙමව්පියෝ හිතන්නේ නිවසෙන් පිටතට ගියාම මේ ඉඳලා ගෙදර එනකල් තමයි ඔවුන් බොහෝම පරපරිස්සමෙන් බලාගෙන ඉන්නේ. ගෙදරට ආවට පස්සේ ඔවුන් හිතනවා අපේ දරුවා ආරක්ෂිතයි කියලා. ඒ දරුවට විපතක් වෙන්නේ ගෙදර තියෙන කාමරය තුල. මේ එවැනි අවස්ථාවල් පිළිබඳව තමයි ඉතින් අතරම දෙමව්පියෝ දෙවරක් හිතන්න ඕනේ. දෙමව්පිය අධීක්ෂණය කරන්න ඕනේ, දරුවන් පසුපසින් ඉන්න ඕනේ. එතනම Tamanට වෙලාවක් නැත්තම් වැඩිහිටියෙක් හරි ඒ සම්බන්ධයෙන් වෙනත් වැඩිහිටියෙක් හරි යොමු කරන්න ඕනේ. දරුවන් ඉතින් මේ සම්බන්ධයෙන් කියලා දෙන්න ඕනේ. ඒ වගේ ඒ කියන්නේ ඔවුන් ඒක ආකාරයට අන්තර්ජාලය හරහා නොදන්නා පුද්ගලයන්ගෙන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශාල වගකීමක් තියෙනවා. සයිබර් අවකාශයේ බොහෝ දේවල් හුවමාරු වෙන්න පුළුවන්. මුදලත් හුවමාරු වෙනවනේ. සුවිශාල ආර්ථික වටිනාකමක් ලැබිලා තියෙනවා. අද ලෝකයේ තියෙන දැවැන්ත ධන ප්‍රවාහයක් කරකෙන විශේෂ ක්ෂේත්‍රයක් තමයි මේ සයිබර් අවකාශය කියලා කියන්නේ, ඩිජිටල් මාධ්‍ය කියන්නේ. මේකේ ජයග්‍රහණක් තියෙනවා. දැන් ඕනනම් අසභ්‍ය දේවල් පතුරවලා වැරදි දේවල් බොරු ප්‍රචාරය කරලා views ගන්න, එහෙම නැත්නම් වැඩියෙන් බලවන්න නොඒක් සූත්‍ර දානවනේ. සට කපටකම් කොච්චර කරනවද මේ කෙනෙක්ව මේකට බලව ගන්න. මේ මොකක් හරි වීඩියෝ එකක් දාලා හරි
මේක හොඳ පැත්තට යන්නත් පුළුවන්. අපේ රටේ ඒක හොඳ පැත්තට ගෙනහිල්ලා ඉහළම තැනට ගිහිල්ලා තියෙනෙත් ගැහැණු දරුවෙක්. කවුද? යොහානි. යොහානි ද සිල්වා. ඇය අද බලන්න ජාත්‍යන්තර මට්ටමේ ගායන ශිල්පිනියක් හැටියට ඉන්දියාවේ සුවිශාල ඇගයීමකට පාත්‍ර වෙලා තිනවා. ඇත්තටම ලංකාවටත් වඩා ඉන්දියාවේ ඇයට මම හිතන කෝටි ගාණක් පුදුමාකාර විදිහට ප්‍රසාදයකට මේ ඔක්කොම මේ රූපවාහිනී නාලිකාවත් වෙන දේවල් නෙමෙයි. ඔක්කොම මේ සයිබ අවකාශයේ. ඇගේ ගීය මැනිකේ මගේ හිතේ ගියේ YouTube හරහා. ඉතින් බලන්න ඒත් ගැහණු දරුවෙක්. මේ වැඩි වයසක් නැති හොඳ දක්ෂ ශිල්පිනියක් අපි අගය කරන්න ඕන රටක් හැටියට. බලන්න එහෙම තැනකටත් යන්න පුළුවන් නම් ගැහණු ළමයිට මේක හොඳ තැනක්නේ. හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලායි අපි කතා කරන්න ඕනේ. මට අවසර දෙන පාලක මැදට යන්න. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සිදු. දොරින් දොරට දොර මඩලාවයි ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අපි ඩිජිටල් සමාජයේ ගැහැණු දරුවන් ගැනයි කතා කරමින් අපිට ඇමතුම් ගණනාවක් තියෙනවා. ආයිබෝවන් හසන්ත මහත්මයාණෙනි, විද්වත් මණ්ඩලයේ අවසරයි. මම තිස්ස සෙනවිරත්න රාජගිරින්. මට හිතෙන්නේ මේ මානව සංහතියේ පැවැත්මට මිනිසාගේ කායික දියුණුව, මානසික දියුණුව, ඊළඟට සමාජීය දියුණුව ඔය ටික ආපු ගමන තුල ආධ්‍යාත්මික දියුණුවක් මිනිසා ලැබුවා. නමුත් මේ ඩිජිටල් තාක්ෂණය අර මානසික දියුණුවේ යම්කිසි විශේෂතාවයක් ඇටියට වටිනවා මිනිසයන්ට මානව සංහතිය. නමුත් මේ යම් පරස්පරතාවයක් තියෙනවා. ඉතින් මේක අලුත් සේවකෙක්. ඉතින් ඒක නිසා ආකර්ශනීය. හැබැයි අපි සමහරලාට මේක අලුත් නිසා මේක ක්‍රියාකාරකම් වල තියෙන ආකර්ශනීය භාවයට අපි ගොඩාක් ඇදිලා ගිහිල්ලා තියෙනවා. ඒතකොට හැබැයි ලෝකේ මානව සංහතියේ පැවැත්මට අවශ්‍ය වෙන මානව සබඳතා, ආදරය, කරුණාව, ලෙන්ගතුකම අපිට මේකට වඩා විතත් වඩා වටිනවා නිර්මාණශීලීත්වයත්. මොකද මේකට අනවශ්‍ය වටිනාකමක් ගෞරවයක් අපි මේ අලුත් නිසා දීලා තියෙනවා මේ සේවකයාට. හැබැයි අපිට ඊට වඩා අවශ්‍ය වෙන්නේ ආදරය, කරුණාව, අර ආධ්‍යාත්මික භාවයන් තුලින් එන කරුණ සහ නිර්මාණශීලීත්වය. ඊළඟට අපේ මේ දැනට මේ සමාජය අපි කතා කරාට ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න ජනතාවට තාම මේක ඩිජිටල් කරන්නේ සම්බන්ධතාවක එකතු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා අපි ඒ ගැනත් හිතන්න ඕනේ. කොහොම නමුත් මේ නව සේවකයාගෙන් වැඩ ගන්න හැටි ගැන වැඩිහිටියන් හැටියට කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ, කටයුතු සම්පාදනය කරන්න දෙන්න ඕනේ කියලා දරුවන්ට විශේෂයෙන්ම. ඒ වගේම කාන්තාවකේ තියෙන සුන්දරත්වය නොරැක මේට හානියක් නොවන පරිදි, ඒ මානව අව්‍යාජ බව කාන්තා සුන්දරත්වයටත් හානියක් නොවන පරිදි මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියන කාරණේ. හොඳයි බොහොම ස්තුතියි. ඔබතුමා ගමේ නෑ කිව්වට 1,50,000ක ස්මාර්ට් ෆෝන් එකක් ජංගම දුරකථනයක් ගන්න කුඹුරක් උගස් තියපු කෙනෙක් ගැන මම දන්නවා. ඒ කියන්නේ නැහැම කියන්න බෑ. ඉතින් අද මේක බොහොම තද බල ලෙස පැතිරලා තියෙන නගරයට වඩා ගමේ තියනවද කියලා හිතන තරමට සමහර තැන්වල තියෙන. හැබැයි කියන එක ඇත්තක් තියෙනවා. සමහර අයට නෑ. සමහර ඩේටා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මුදල් පිළිබඳ ප්‍රශ්නයක් දෙන උපකරණ නම් තියෙනවා අද සෑහෙන ප්‍රමාණයට. මේ ඇබ්බැහි වීම මේ තාක්ෂණයට, මේ සයිබර් ලෝකයට, අවකාශයට ඇබ්බැහි වීම තුල තියෙන අනිසි ප්‍රතිඵල ගැනත් අප කතා නොකළොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ කොහමර ස්මාර්ට් ෆෝන් මේවා ටච් සිස්ටම්. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ අර නැගලා උබන්න දෙයක්වත් නැහැ. මේවා නිකන් ඇඟිල්ලෙන් ටච් කරාම දැන් ඔක්කොම ටච් සිස්ටම්ද මන් දන්නේ නැහැ. ඇඟිල්ලෙන් ඇනලා කියන්න කරන්න ඕන මට්ටමට මිනිසුත් ටච් වෙලාද කියලා. ඒ කියන්නේ සමහරු මන් දැකලා තියෙනවා ඇබ්බැහි වෙලා කියන්නේ දැන් මේක දැන් ලොකු කරන්න පුළුවන්. මෙහෙම කරලා ලොකු කරලා පින්තූර බලන්න පුළුවන්. අර ගෙදර තියෙන රූපවාහිනියත් යනවා ලොකු කරන්න. මේ පුරුදු වෙලා දැන් හැම එකම මෙහෙම අතින් ලොකු කරන්න යනවා. ඔක්කොම එහෙම කරන්න බෑනේ. දැන් මේ වගේ ඇබ්බැහි වීම පවා මේ අතර තියෙනවා. ඒ අතර ගැහණු දරුවොත් ඉන්නවා. අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඔව් ඇත්තටම හසන්ත දැන් මේ සයිබර් අවකාශය කියන එක මානව වර්ගයාගේ පැවැත්මට ඒ වගේම ඉතාම හොඳ දෙයක්. අපි දැන් ඒක මේ අගය කරලා කතා කරන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපිට දැන් ටිකට් එකක් ගන්න ඕන නම් මේ වෙලාවේ බලන්න ඕන නම් අහවල් යාලා ඉන්න එකේ කොහමද, මේ යාලා ඉන්න එකේ කොහමද, මෙතනින් කොහමද, ලාභම කොහමද, තව දවස් දෙකකින් කොහමද බලන්න පුළුවන්. කොහෙද කාලගුණය, කොහෙද දේශගුණය දැන් වෙනසක් තියෙන්නේ, සෙල්සියස් කීයද බලන්න පුළුවන්. අපිට ඕන නම් මේ වෙලාවේ ශ්‍රී ලංකන් එයාලයින් ෆ්ලයිට් එක පිටත් වෙලා දැන් යනවා කොයි රට හරහාද යන්නේ, කොයි වෙලාවකින්ද ලන්ඩන් හීත්‍රෝ බාන්නේ කියලා බලන්න පුළුවන්. මාකට් එකේ බඩු ගන්න පුළුවන්, ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන්, ඔන්ලයින් කොන්ෆරන්ස් තියන්න පුළුවන්.
එතකොට එදා වගේ මහා පොත් ගොඩක් උස්සගෙන ඩික්ෂනරිය උස්සගෙන යන්න ඕනේ නැහැ. ඩික්ෂනරිය එකෙම තියෙනවා බලන්න පුළුවන්. ෆොටෝ එක අරගෙන ඇල්බම් යන්න ඕනේ නැහැ. ඒක ඩිජිටල් විදියට ගබඩා කරලා තියාගන්න පුළුවන්. ලියන්න පුළුවන්. මේක ගත්තාම හසන්ත දැන් මේක ඇතුලේ ටීවී එක මේකේ තියෙනවා. එතකොට රේඩියෝ එක මේකේ තියෙනවා. දිනපොත මේකේ තියෙනවා. විරාම ගටිකාව මේකේ තියෙනවා. එතකොට එලාම් එක මේකේ තියෙනවා. තියටර් එක මේකේ තියෙනවා. තැපැල් කන්තෝරුව මෙතන තියෙනවා. ඩොක්ටර් චැනලින් මෙතන තියෙනවා. භාෂා පරිවර්තන මෙතන තියෙනවා. බැංකුව මෙතන තියෙනවා. දැන් හසන්තේ ගෙදර ඕන සිකියුරිටි නැති වුණත් මෙතන ඉඳලා බලන්න පුළුවන් දැන් කොහෙද ගෙදර ඉස්සරහා බල්ලෙක් යනවද නැද්ද වාහනයක් නවත්තලා තියෙනවද නැද්ද. ඉතින් මේ එදා සාමාන්‍යයෙන් ලොරියක ගෙනිච්ච දේවල් උපකරණ ටීවී, කැසට්, රෙකෝඩර්, වොයිස් රෙකෝඩර්, කැලෙන්ඩර්, දිනපොත්, ඇල්බම් මේවාද ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. හැබැයි එකම දේ තමයි මේක ගින්දර වගේ. දැන් ගින්දර විදුලිය වගේ තමයි මේකත්. අපි හොඳට පාවිච්චි කරේ නැත්තම් නරකට පාවිච්චි කරොත් ඒකෙන් වෙන විනාශය අතිමහත්. ඒ කියන්නේ අපි දැන් ගින්දර පාවිච්චි කරනකොට අපිට ඕනෑම විදිහට ඊටාම ප්‍රවේශමෙන් එක පාවිච්චි කරන්න ඕනේ. මස් පුච්ච ගන්න පුළුවන්, බත් උයා ගන්න පුළුවන්, බාබකියු දාන්න පුළුවන්, ඔක්කොම පුළුවන්. විදුලියෙන් තමයි අපි හැම දෙයක්ම කරන්නේ. ලයිට් තියෙනවා, ෆ්‍රිජ් එක දුවනවා, ඔක්කොම තියෙනවා, ඇඳුම් මැද ගන්නවා, කොණ්ඩේ අයන් කරනවා, ඔක්කොම කරනවා. හැබැයි වැරදියට උනොත් කරන්ට් එක වැදිලා මැරෙනවා. අන්න ඒ වගේ තමයි මේකේ තියෙන තත්ත්වය. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් හසන්ත මානවයා මුල්ම යුගයේ බිහි වෙලා මානවයා ඉස්සරහට ආවේ මානව පරිණාමයේ චාල්ස් ඩාවින් කියන විදිහට මේ සමූහයක් ඇටියට ඉන්නේ. ඉස්සෙල්ලම ගල්ගේ ඇතුලේ තනියෙන් ඉඳලා පස්සේ එකතු වෙලා ශිෂ්ටාචාර හැදිලා ආවේ හැම වෙලේම මානවයා ප්‍රිය කරේ සමූහයක් ඇටියට ඉන්න, සමූහයක් ඇටියට ආහාර ගන්න, සමූහයක් ඇටියට විනෝද වෙන්න එහෙම ආපු මානවයා මම ඉතින් එච්චරම මේ දන්නේ නැහැ මාත් පොඩ්ඩක් බයෝසයන්ස් කරලා තියෙනවා. හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ නියන්ඩර්තාල්, හෝමෝ සැෆියන්, හෝමෝ සැපියන් මෙහෙම කියලා ආපු මේ සමාජයට ආපු මානවයට අද මොකද වෙලා තියෙන්නේ? අද අලුත් මානවයෙක් බිහි වෙලා තියෙනවා හෝමෝ ෆේස්බුක් කියලා. ඒ කියන්නේ අර ඒ මානවයා අර මෙච්චර අවුරුදු 60000ක් ආපු මානවයාට වඩා වෙනස්. ඇයි 60000ක් ආපු මානවයා ආවේ කොහමද? සමාජයේ එකට ඉන්න, එකට කණ්ඩ බොන්න, එකට විනෝද වෙන්න, කතා කරන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙන් කරලා හැමෝම ෆෝන් එක දිහා බලාගෙන. ඔබ බැලුවොත් එහෙම බස් එක ගියත් ෆෝන් එක දිහා බලාගෙන. ඔබයි මායි අතර මේ වැඩසටහන පටන් ගන්න ආවත් ඒත් ෆෝන් එක දිහා බලාගෙන. එතකොට ගෙදරකට ගිහිල්ලා බැලුවත් ස්වාමි පුරුෂයා බිරිඳත් ෆෝන් එක දිහා බලාගෙන. ළමයිනුත් ෆෝන් එක දිහා බලාගෙන, ටැබ් එක දිහා බලාගෙන. බස් ස්ටෑන්ඩ් එකකට ගිහිල්ලා බැලුවත් ඉස්සර බස් වලට එකේ කතා කරනවා ඒව මොන බස් එකේ ඉඳගෙන යන කට්ටිය බැලුවත් කෝච්චියේ ඉඳගෙන යන කට්ටිය බැලුවත් මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. හැබැයි දැන් මේ එකම මේකේ තියෙන හොඳ ලක්ෂණ තියෙනවා. බැංකු ගනුදෙනු කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, පරිපාලන තන්ත්‍රයේම මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක හරි ලොකු දෙයක්. හැබැයි ඒ අතරම දැන් අපි ගත්තොත් එimhe ප්‍රධාන වශයෙන්ම මේ සයිබ අවකාශය තුළ මේ තියෙන මහා දේවල් එක්කම අලුත් දෙයක් මොකද්ද බිහි වෙලා තියෙන ඔබ කිව්වා වගේ ඉස්සලා සයිබර් ක්‍රයිම් කියලා. සයිබර් ක්‍රයිම්. හැබැයි ඒ සයිබර් ක්‍රයිම් අර ඉස්සෙල්ලා හිටපු මරදානේ හිටපු අය වගේ ඔය ඔරුගොඩ වත්තේ හිටපු මිනිස්සු වගේ කඩුවෙල හිටපු මිනිස්සු වගේ පිහියක් අතේ තියාගෙන ඉන්න මිනිස්සු නෙමෙයි. පච්ච කොටපු මිනිස්සු නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ මේක ඇතුලේ ඉන්නවා. දැන් අද අපි ගත්තොත් ලංකාව අරගෙන බැලුවොත් අපේ රටේ මං හිතන්නේ මෙතුමිය කිව්වා අන්තර්ජාල භාවිතය කොච්චරද කියලා 100ට කීයද 130 40 ගණක් විතර තියෙනවා. අන්තර්ජාල භාවිතය මිලියන 18යි. සෝෂල් මීඩියා සමාජ වෙබ් අඩවි භාවිතා කරනවා 136ක්. ඔව් 136ක් විතර මුළු ජනගහණයෙන් භාවිතා කරනවා. දැන් මේ අය අතර බලපුවාම සමස්තයක් හැටියට පොලිස් සංඛ්‍යාලේඛන අරගෙන බලපුවාම අන්තර්ජාල භාවිතා කරන අය සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන අයයි වැඩිපුරම මේවැ වින්දිතයෝ බවට පත්වෙන්නේ කාන්තාව. වැඩිපුරම වින්දිතයෝ බවට පත්වෙන්නේ කාන්තාව මේ භාවිතේ. ඒකෙනුත් කාන්තාව අතරිනුත් මේ අර අපේ මාතෘකාවට අද තියෙන ඩිජිටල් කරන්නේ ගැහැණු ළමයා කියන ගැහැණු ළමයි තමයි වැඩිපුරම පත්වෙන්නේ. දැන් අපේ 2007 අවුරුද්දේ පරිගණක අපරාධ පනත හැදුවට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් හැදුවා පරිගණක අපරාධ විමර්ශන ඒකකය කියලා. හැබැයි ඒ විමර්ශන ඒකකයේ යම් ප්‍රමාණයකට අපරාධ විමර්ශන කරගෙන ගියා. නමුත් 2019 20 වෙනකොට අපිට පෙනිලා ගියා මේ ඒකකයට දරා ගන්න බැරි තරමට මේ ඒකකයේ තියෙන කැපැසිටි එක වගේ 100,000 ගුණයකට පැමිණෙන්න පටන් ගත්තා. ඒ අනුව ගිය අවුරුද්දේ
අපි ස්ථාපිත කරා මේ අවුරුද්දේ අපි ස්ථාපිත කළා මුල් මාසයේ කීපෙදී පරිගණක අපරාධ විමර්ශන ඒකකේ අයින් කරලා කොට්ටාශයක් හැදුවා අලුතෙන්. දැන් ඒකට එන දවසකට එන පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ගාණක් එන්නේ මොනවද? මේ ගැහැණු ළමුන් පිළිබඳ ප්‍රශ්න. දැන් අසන්ත මේක අපේ වෙන රටකට බලපාන්නේ නැති වුණාට අපේ සංස්කෘතියත් එක්ක ලොකු ප්‍රශ්නයක් බවට ඉදිරියේදී පත් වෙනවා, දැමින් පත් වෙමින් තියෙනවා. මොකද්ද මේ කතාව? අපි ගත්තොත් දැන් මේ ගැහැණු ළමයි පිරිමි තමුන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක සබදකන් තියෙන කාලෙදී ෆොටෝ ගන්නවා, වීඩියෝ ගත කරනවා, ඒගොල්ලෝ යම් යම් ස්ථානවලට යන දර්ශන වීඩියෝ ගත කරනවා. කැමැත්තෙන් වෙන්න පුළුවන්, සමහරවිට අකමැත්තෙනුත් ඉඩ දෙන අවස්ථා තියෙන්න පුළුවන්. අද ප්‍රවණතාවය තමයි දැන් නම් මේ කොවිඩ් ඉඳ විවාහ නැකත් එච්චර මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ අඩුවෙන්. මේ ක්‍රියාත්මක වෙන දවසකට ගත්තොත් ලංකාවේ විවාහ 1000ක් සිද්ධ වුණොත් ඕකෙන් 5ක් ගැනවත් පැමිණිලි එනවා. මොනවද පැමිණිලි එන්නේ? පෙම්මතා විසින් පෙම්මතියගේ, කියන්නේ පෙම්මතා කියන්නේ මේ කසාද බඳින පෙම්මතා නෙමෙයි. පරණ පෙම්මතා විසින් අප්ලෝඩ් කරන ඒවා අන්තර්ජාලයට. ඒ එක්කම මේ විවාහය එතනින්ම ඉවර වෙනවා. ඒ එක්කම ඒ විවාහය එතනින් ඉවර වෙනවා. ඡායාරූප වීඩියෝ පට මේ දැඩි විදියට අර අය විසින් ඒ ආකාරයට අප්ලෝඩ් කරනවා. මේක සමහරලාට බටහිර වගේ රටක නම් මේක ඒගොල්ලන්ගේ සංස්කෘතියත් එක්ක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් අපේ රටේ ඒ ළමයාට මුහුණ දෙන්න බැරි වෙනවා. ඒ වගේම ඒ පිරිමි දරුවාගේ දෙමව්පියන්ට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. ලොකු ප්‍රවණතාවයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අද වගේ දවසක මම කියන්න ඕනේ කාරණේ තමයි අපි මේ ඩිජිටල් කරණයට ලක් වෙච්ච ලෝකේ හංගන්න බෑ කිසිම දෙයක්. සමහර වෙලාවට මිනිස්සු දැක්කේ නැති වුණත් මේක ඇත්ත නැති වුණත් අපි කියන්න හදනකොට හදපු ඒවා දාන්නත් පුළුවන්. විශ්වාස කරනවා. දැන් මෙන්න මේ පින්තූරේ මං හිතන්නේ හසන්ත ඔබ දැක්කත් දන්නේ. මේ පින්තූරේ බලන්න මේ කැමරාවට පේනවද කියලා පොඩ්ඩක් බලන්න මේ පින්තූරේ ගන්න පුළුවන් වේද? සමහරවල්ට පේනවත් ඇති නෑ නේද? බලමු සමීප රූපයක් වෙනවා. ඔව් මේ බලන්න මේ පින්තූරේ හසන්ත මේක මේ දැක්කත් දන්නේ මේ පින්තූරේ ඉන්නේ මේ ඇත්තටම මේ මම රෝහල් ගත වෙලා හිටපු අවස්ථාවේදී අන්තර්ජාලයේ ගිය පින්තූරයක් මේක. මේ පින්තූරය අන්තර්ජාලයේ ගියේ අජිත් රෝහණ මරණාසන්නව මේ දැඩි සත්කාරයක ඉන්නවා කියලා. මේ සම්බන්ධව 100,000 ගාණක් දසදහස් ගාණක් විමසීම් කරලා තිබුණා. මිනිස්සු වැඩි දෙනෙක් මේ පින්තූරේ දැකපු අය මේ ඒ කියන්නේ මට ආදරය කරන ජනතාවක් සමහරලාවට ඉන්නවා. ඒ වගේම සමහර අය ඊටම හොඳ හැඟීමෙන් බෝධි පූජා පවා තියලා තිබුණා. මේ වගේ දැන් ඇත්තටම මම දැඩි සත්කාරයකකේ හිටියේ නැහැ. ඒ වගේම එහෙම අසාධ්‍ය තත්ත්වයක් තිබුණෙත් නැහැ. ඒ වෛද්‍යවරු මට හොඳින් ප්‍රතිකාර කරා. නමුත් යම් රෝගී තත්ත්වයක් තිබුණා. දැන් මේ වගේ අවස්ථාවකදී සාමාන්‍ය කෙනෙකුට මේ සිද්ධිය වුණා නම් දැන් එතකොට ගෙදර අයට කතා කරන්න විදියකුත් නැහැ. එතකොට කොහෙද ඉන්නේ දන්නෙත් නැහැ. මේ වගේ පින්තූරයක් පළ කරා නම් සම්පූර්ණ ඒ පවුලේ අය අසරණ තත්ත්වයටපත් වෙනවා. ඉතින් දැන් මේක අන්තර්ජාලයේ මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මේ පින්තූරේ නරඹලා තිබුණා. හැමෝම හිතුවේ මම ඊටම අසාධ්‍ය තත්ත්වේ මරණාසන්න තත්ත්වේ ඉන්නවා. ඉතින් ඒ අය නිසා මට සෙත් පතන්න ඒ වගේ කාරණාවලට පෙළඹිලා. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්ත. මේ හොඳ පැත්තට. නමුත් මේ පින්තූරේ මගේ පින්තූරයක් නෙමෙයි පිටරටක පින්තූරයක්. දැන් මේක මම හොයාගත්තා. ජෝර්දානයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙකුට ලංකාවේ කෙනෙක් යවලා තියෙන්නේ. මේක මේ අපහාස කිරීමේ චේතනාවෙන් දාන්න තමයි නිකන් අර පොඩි විනෝදයක් ලබන්න දාන්න. ඉතින් එතකොට ඒ ජෝර්දානයේ ඉන්න එක්කෙනා ඩුබායි වල ඉන්න එක්කෙනෙකුට යවුවා. ඔහු සද්භාවයෙන් මට මේ කියන්නේ සුව වෙන්න කියලා ආශිර්වාද කරන්න ජනතාවට පණිවිඩයක් දෙන්න මේක දැම්මේ. ඉතින් ඇත්තටම ලංකාවෙන් ජෝර්දානයට ගිහිල්ලා ජෝර්දානෙන් ඩුබායි වලට ඇවිල්ලා එතනින් තමයි මේක අන්තර්ජාලයට මුසුනේ. දැන් මේ වගේ තමයි මේ ක්‍රියා කරන අයත් ඒ විදිහට තමයි කරන්නේ. ගොඩක් වෙලාවට පිටරට ඉන්න කාට හරි එක්කෙනෙකුට යවලා එතනින් ආපහු අප්ලෝඩ් කරලා මේ විදිහට තමයි එන්නේ. මේකේ තියෙන භයානකම තමයි හසන්ත මේ අන්තර්ජාලයේ පළවෙන බොහෝ දේවල් අසත්‍ය වුණත් මිනිස්සු දැක්ක හැටියෙම මේක ඇත්ත කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාස කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒකෙන් එන විපාකය ඊටාම දරුණු විදියට අපේ සමාජය තුළ බලපානවා.
දැන් එක ළමෙක් කැල්පිටිය පැත්තේ මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අසන්ත එයා හදාගත්තා ෆේක් ප්‍රොෆයිල් එකක්. එයාගේ පින්තූරය වෙනුවට වෙන ගෑනු ළමයේගේ පින්තූරයක් දාපු ප්‍රොෆයිල් එකක් හදාගත්තා. හදාගෙන පිරිමි ළමයෙක් එක්ක chat කරන්න පටන් ගත්තා. chat කරන්න පටන් අරගෙන ඉතින් හම්බෙන්න දැන් මේ WhatsApp එකෙන් හරි Skype එකෙන් හරි කතා කරමු මූණට මූණ කියනකොට පොඩ්ඩක් වහගෙන තමයි කතා කරන්නේ. මාස ගාණක් කතා කරලා ළමයා කිව්වා නෑ මට බලන්න ඕනේ කියලා ගෙදර ආවා. ඒ ගෙදර එනකොට ඇත්තටම මේ පින්තූරේ ඉන්නේ අනෙමේ න්යා හොඳටම දන්නවා. ඊට වැඩි පොඩ රූපෙන් අඩු ගැහණු ළමෙක් අන්තිමට ඇය සියදි විනාසා ගත්තා. ඇය සියදි විනාසා ගැනීමක් සිදු කරා මොකද එයා එහෙම නෙමෙයි කියලා. ඉතින් ඒ වගේ මේ අද මේ ෆේක් ප්‍රොෆයිල් කියන එක ගොඩක්ම ලොකු ප්‍රශ්නයක්. අසත්‍ය දේවල්. දැන් අපි හිතුවොත් එහෙම මම Facebook account එකක් හදාගෙන මගේ යාළුවෝ 4999ක් මේකට ඇඩ් කරගන්නවා කියලා මට ඉන්නවනේ 4999ක් යාළුවෝ. මට ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවනේ 5000ම ඉන්නවනේ ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා බොහොම ලස්සනට කියනවා. හැබැයි මතක තියාගන්න ඕනේ අසන්ත මේකේ ඉන්න හැම යාළුවෙක්ම හැබැයි යාළුවෝ නෙමෙයි. වැඩිපුර කමෙන්ට් දානවා you are very beautiful, excellent, sweet, මල, රෝස මල් ඒවා ඔක්කොම දානවා. හැබැයි ඒ දාන ඒවා මගේ පින්තූරයක් ගාන දාන්නේ මම කියන්නේ මගේ නෙමෙයි. දැන් ඒ ගෑනු ළමයි ඒ විදිහට පින්තූර ඒ දාන ගානේ දානවා. රෝස මලක් දානවා, අත්පුඩි ගහනවා දානවා, මෙහෙම කරනවා දානවා. හැබැයි මතක තියාගන්න තියෙන්නේ ඒ කමෙන්ට් දාන හැම අයම සැබෑ යාළුවෝ නෙමෙයි. මේක අතරේ ඉන්නවා මංකොල්ලකාරයෝ, මේ යාළුවෝ අතරේ ඉන්නවා හොරු, මේ අතරේ ඉන්නවා ස්ත්‍රී දූෂකයෝ, මේ අතරේ ඉන්නවා ළමා අපයෝජකයෝ, මේ අතර ඉන්නවා අපහාස කරන්න බලාගෙන ඉන්න අය, මේ අතර අපි නොදන්න අපේ යාළුවෝ වගේ ඉන්න අයත් මේක ඇතුලේ ඉන්නවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕනේ මේ අන්තර්ජාලයේ ඉන්න හැම යාළුවෙක්ම හැබෑ යාළුවෙක් කියලා ආශ්‍රය කරන්න ගියොත් ප්‍රශ්නයක්. ඊළඟ කාරණේ තමයි දැන් අපි හසන්ත තව එක සිද්ධියක් වාර්තා වුණා. දැන් මේකෙදි උනේ ඇය බිරිඳක්, තරුණ බිරිඳක් විවාහ වෙලා දරුවෝ හිටියේ නැහැ කෙටි කාලයයි. ඇගේ දුරකථනයට දිගින් දිගටම කෝල් එන්න පටන් ගත්තා රාත්‍රී කාලේ. දැන් අපිට මට එන්න පුළුවන්ද අපි ඒ සල්ලි ගෙවන්න ලෑස්ති. ඇය වාණිජමය ලිංගික කටයුතු වල යෙදෙන කාන්තාවක් විදිහට තමයි දාලා තිබුණේ. ඒකට ඇගේ සම්පූර්ණ විස්තර දාලා තිබුණා. ඇගේ දුරකථන අංක ඔක්කොම දාලා තිබුණා. මේල් ඇඩ්‍රස් ඔක්කොම දාලා තිබුණා. තරහකාරයෙක් කරලා තිබුණේ. මොකද්ද වෙලා තිබුණේ? අපි අන්තර්ජාලයට ෆේස්බුක් ගිනුමට නැත්තම් වෙන මොකට හරි අපේ තොරතුරු මුසු කරනකොට අපි එකතු කරනකොට අපි අපේ තියෙන දේවල් ඔක්කොම එකතු කරනවා. ගෙදර විස්තර, කාමර තියෙන ගාන, ඊමේල් ඇඩ්‍රස් එක, ලෑන්ඩ්ලයින් එක මේවා ඔක්කොම එකතු කරනවා. ඉතින් මේක අපරාධකරුවන්ට හරිම හොඳ දෙයක්. අපරාධකරුවන්ට බ්ලැක්මේල් කරන්න, තමුන්ට අපහාස කරන්න විවිධ අවස්ථාවලදී ඊට පස්සේ තමුන් කවදාවත් නොදන්න කෙනෙක් කැමරා එක ඉස්සරහට ඇවිල්ලා ජීවිතේට දැකපු නැති එක්කෙනෙක් ඇවිල්ලා දැන් මෙහෙම සිදුවීම් දෙකක් වාර්තා වුණා. දැකපු නැති එක්කෙනෙක් ඇවිල්ලා ඇයට එහෙම නැත්නම් ඇඳුම් ඉවත් කරන්න එහෙම නැත්නම් වෙනත් ආකාරයකට හැසිරෙන්න කිව්වහම කවදාවත් දැක්කේ නැති එක්කෙනෙක්ට ඒ විදිහට හැසිරුණා. ඊටාම කොළඹ බාලිකා විද්‍යාලයක ඉගෙන ගන්න ශිෂ්‍යාවක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඔහු පෙනී හිටියේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඉගෙන ගන්න ශ්‍රී ලාංකීය ශිෂ්‍යෙක් හැටියට. මාස 6ක් විතර ගියා. අන්තිමට මේ පින්තූර ටික ඔක්කොම එකතු කරලා අන්තිමට කිව්වා මට මෙච්චර ගාණක් දුන්නේ නැත්තම් මම මේක පබ්ලිෂ් කරනවා කියලා. මේක ප්‍රසිද්ධ කරනවා කියලා. දෙමව්පියෝ දෙන්නම ඉතාම වැදගත් වෘත්තීන් කරන දෙන්නේ. අතරම වෛද්‍යවරු දෙන්නෙක් දෙමව්පියෝ දෙන්නම. ඉතින් අන්තිමට ඒගොල්ලෝ තීරණය කරා මේ ඉල්ලන ගාණ දෙන්න. ඒ ගාණ දුන්නා. ඒ දුන්නට පස්සේ නැවතත් ඉල්ලන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මේක පොලිසියට ආවේ. මොකද තමුන්ගේ තරුණ දුවගේ ජාත්‍යන්තර පාසලකට යන එකම දියණියගේ මේ පින්තූර අන්තර්ජාලයට මුසු වුණොත් මොනතරම් ප්‍රශ්නයක්ද. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අද අන්තර්ජාලය කටයුතු කරන්නේ මේ සයිබර් අවකාශයක නිසා තමුන් පළවෙනි දේ තමයි ගැහණු දරුවෝ හිතන්න ඕනේ. ඡායාරූප වලට පෙනී හිටීමේදී, වීඩියෝ පට ලබා ගැනීමේදී ඒ තමුන් පෙම් සබඳතා පවත්වන කාලේ තාම ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද අනාගතේ ඊටම අඳුර වෙනවා. දැන් මාස 8කට විතර ඉස්සෙල්ලා මම දන්න විශ්වවිද්‍යාලයක එක්තරා වැදගත් වෘත්තියක් කරන තැනැත්තියක් කතිකාචාර්යවරියක් විවාහ වුණා. ඊට පස්සේ දවසේ එය
ඒවා අප්ලෝඩ් කරා අන්තිමට ඒ විශ්වවිද්‍යාලනුත් ඇයට අයින් වෙන්න සිද්ධ වුණා. මොකද ඇයට ළමයි ගාවට ගිහිල්ලා උගන්වන්න බෑ. ඉතින් ඒ තත්ත්වය ඇති වෙනවා. ඒක නිසා අන්තර්ජාල භාවිතය ඊටාම කල්පනාවෙන් කරන්න ඕනේ. එකක් තමයි තමුන් මේ අද අපි දැන් මේ අපි ඉන්නේ ඔක්කොම කැමරාගත වෙලා. මගේ කාර් එක ආපු එක හසන්තගේ කාර් එක මෙතන වික්‍රමසිංහපුරට ආපු එක ඕනනම් ගෙදර ඉඳලා බලා ගන්න පුළුවන් දෙපැත්තේ තියෙන CCTV කැමරා. ඉතින් ඒ වගේ ඉස්සර වගේ අපිට බොරු කියන්න බෑ. අපි කතා කරපු දේවල් නොකලා කියලා කියන්න බෑ. ඒ නිසා වචන කතා කිරීමේදී ඔබ දන්නවනේ පහුගිය කාලේ දුරකථන වලින් කතා කරපු දේවල් මොනතරම් තත්ත්වයන් බවට පත් වුණාද කියලා කතා කිරීමේදී ඒ වගේම මේ දර්ශන හුවමාරු කර ගැනීමේදී හැම වෙලාවකදීම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි සමාජ මාධ්‍ය ජාලවල ඉන්න හැම මිතුරෙක්ම සැබෑ මිතුරෙක් නෙමේ කියන එක අවබෝධ කරගෙන කටයුතු කරන්න. අර ෂණිකව හැඟීම් පළ කිරීමේ පහසුකම තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔය ෂණිකව පළ කරන හැඟීම් කවුරු හරි පටිගත කරනවා. ඒක තමයි තියෙන බරපතලම ප්‍රශ්නේ. ඒ වෙලාවට හිතෙන දේ සමාජයට මේ ගැහණු දරුවෝ ආදරේ වෙන්න පුළුවන් කුමක් හෝ පිරිසුදු චේතනාවකින් ඇයගේ හිත කිලිටි නෑ. ඇය පළ කරන අදහස් බොහොම ඇය ඔහු දෙන්නම් වෙන්න පුළුවන්. හැබැයි ඒ ටික කොහේ හරි තැනක පටිගත වෙනවා. ඒක කෙනෙක් අයිතු ලෙස පාවිච්චි කරන්න පුළුවන්. මේ හැඟීම මේ දැනුම ඒ දරුවන්ට ලැබිලා තියෙනවද? ඔහේ කතා කර යනවා. ඔහේ chat කරනවා. ඔහේ කොටනවා. ඔහේ එක දේවල් හුවමාරු කරගන්නවා. හැබැයි ඒවා පසු කාලින ජීවිතේම පසුතැවෙන ආකාරය. සමහර දිවි තොර කරගන්න තත්ත්වයට පත් කරලා තියෙනවා. සමහර දරුවෝ අසරණ කරලා තියෙනවා. සමහර දුවලට වෙලා තියෙන දේවල් වල කතන්දර අම්මලා තාත්තලා දිවිනසාගෙන තියෙනවා. තමන්ගේ දරුවන්ට වෙච්ච අපරාධ උහුල ගන්න බැරුව. එහෙම සමාජයක අපි මේ කතා කරන්නේ ඩිජිටල් පරම්පරාවේ ගැහැණු දරුවන් ගැන. ඔබතුමී කතා කරන්න කලින් මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න. පාලක මැදිරියේ මගින් නිකුත් කරන පණිවිඩ කීපයක්. දොරින් දොරට දොර මඩලාවයි නැවතත් දුරමඩලාව සමග අපට තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. ඒ ඇමතුම සම්බන්ධ වෙන්නේ නැහැ. සජීවනී අබේකෝන් නීතිඥතුමිය දෙසටම යොමු වන්නේ. දැන් දරුවන්ට අම්මලා තාත්තලා ඉන්නවා. දැන් මේ සාකච්ඡාව බලාගෙන ඉන්න දරුවොත් ඇති, වැඩිපුර අම්මලා තාත්තලාත් ඇති. දැන් මේ උපකරණ ගැන අපි කීවානේ. දැන් මේ උපකරණ නැතුව බෑ. ලොකු අධ්‍යාපන අවශ්‍යතාවයක් ඉටු කරනවා. ලොකු හිඩැසක් ඉටු කරනවා. මේක අධ්‍යාපන කාරකයක් වශයෙන් හරි වැදගත්. ජංගම දුරකථනය පරිගණකය අද නැතුව බැරි තත්ත්වයට පත් වෙලා අම්මලා තාත්තලාත් ණය වෙලා හරි කුඹුරක් උගස් තියලා හරි මේක ගෙනත් දෙනවා. දරුවන්ට තියෙන ආදරය දරුවන්ගේ අනාගතේ යහපත් කිරීම සඳහා. ඕන් දරුවන් විශ්වාස කරනවා. සමහර අම්මලා තාත්තලා දන්නවා මේක හසුරුවනට, සමහර අය දන්නේ නැහැ. ඉතින් අනේ අර අහිංසක අම්මා සමහර විට මේක පරිගණකයක් කියමු ගෙනල්ලා දීලා දුවට ඉතින් දුව මේකත් අරන් කාමරේට රිංගනවා දොර වහ ගන්නවා. ඉතින් අම්මගේ හිතේ මේ අනේ උදේ ඉඳන් අපේ දුව පාඩම් කරනවා බලන්න අන්තර්ජාලය පාඩම් වැඩමයි විභාගෙත් ළඟයි කියලා හිතාගෙන දොරට තට්ටු කරන්නෙත් නැහැ මේ ළමයට බාධාවක් වෙයි කියලා. සමහරට මේ තේ එක ගෙනල්ලා තියලත් හරි මොකද්ද වගේ කතා කරන්න දුවට පුතාට මේක බාධාවක් වුණොත් එහෙම අම්මගේ තාත්තගේ පිරිසුදු චේතනාව. හැබැයි එහෙම ආදරණීය අම්මලා තාත්තලාගේ කණෙන් රිංගපු දුවලා පුතාලා ඉන්නවා. ඒ කාමරේ දාගෙන පරිගණකයෙන් ජංගම දුරකථනයෙන් කරපු දේවල් පස්සේ එළියට එනකොට සමහරට පොලිසියේදී ඒවා එළියට එන්නේ. සමහරට මේ ළමයින්ගේ ලෝකයට ඇතුළු වෙච්ච කට්ට කෛරා ටික වෙට්ට පිත්තල අපරාධකරුවෝ සට කපට මිනිස්සු මේ දරුවන්ගේ ලෝකය විනාශ කරලා. එහෙම සිදුවීම් ඕන තරම් සමාජයේ තියෙනවා. ඒ හින්දා අපි බොහොම උනන්දුවකින් මේ මාතෘකාව සංවිධානය කරලා තියෙන්නේ. මේ පහසුකම් සැපයීම ඉතා වැදගත්. හැබැයි මේ පහසුකම් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳ දැනුම අපි සමාජයට දීලා තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අර ඇමතුම සම්බන්ධ වෙනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. මම කතා කරන්න ජයසිංහ කියලා පස්සයාල කෙනෙක්. මම මේ දාන ප්‍රශ්නේ මේ විද්වත් මතේ සෑම එක්කෙනාටම අයිති. අද ජාතික රූපවාහිනිය සහ ITN එක හැරෙන්න අනිකුත් නාලිකාවල අන්තිම නින්දිත හිරිකුත චුච්ච අඩ නිරුවතින් ගෑනු නටවන පොන්චි ළමයි යොදාගෙන කරන දේවල් මුළු හිරිකිතම හිරිකිතයි. ඕ අපරාධට මේ ඕ අපරාධ උනන්දු කරන දේවල් නෙමෙයිද කියලා මම අහන්න කැමතියි. ඕවට ගන්න බැයිද නීතියෙන් මේ කරලා දැන් ඔය අපචාර වලට සම්බන්ධ නිලධාරීන්ගේ ගන්න බැයිද මේ ජරා හිරිකිත නිද්දිත දෙමව්පියන්ට එකට ඉඳ ගන්න බැරි. අනිත් එක මහ විශාල
අමුතු ජාතියේ වචන යොදාගෙන ත්‍රිපිටකාර්ථ වචන යොදාගෙන ඩබල් මීනින් තියෙන දේවල් මේ මල ජරා දේව නවත්තන්න බැයිද කියලා මම අහන්න කැමතියි. මේ ITN එකේ රූපවාහිනිය නෙමෙයි. ITN රූපවාහිනිය නෙමෙයි වෙනත් නෝ. හොඳයි බොහොම ස්තුතියි මහත්මයා. තවත් ඇමතුමක් තියෙනවා අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. අයිබෝවන් කතා කරන්න. අයිබෝවන් ලසන්ත මහත්මයා. කතා කරන්න. අයිබෝවන් ලසන්ත මහත්මයා. අපිට ඇහෙනවා කතා කරන්න. ඇහෙනවා කතා කරන්න. මම කුරුණෑගලින් මල්කඩුවාවෙන් කිංස්ලි කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව්. ඔබතුමාගේ රූපවාහිනී යන්ත්‍රයේ ටිකක් ශබ්දය අඩු කරලා කතා කරන්න. ලසන්ත මහත්තයා ඇත්ත වශයෙන්ම මේ මම මේ මොහොතේ විශේෂයෙන් ගත්තේ මේ දෙමව්පියෙක් හැටියට මහා පුදුම ආත්මීය මේ සුන්දර අත්දැකීමක් මේ මොහොතේ විඳිනවා. අපේ මේ දරුවෝ තමයි අපේ අනාගතය. හරිම වටිනා දෙයක් ඔබ මේ සාකච්ඡාවේදී අරන් තියෙන්නේ. මම මේ ළඟ ටික සාකච්ඡාවකදී මට අහන්න ලැබුණා මේ මාධ්‍ය කියන්නේ නවීන ජනමාධ්‍ය කියන්නේ කුණු ගොඩක තියෙන මණිකක් වගේ කියලා. නමුත් මේ මණික අඳුර ගන්න නැතුව අපේ දරුවෝ ගොඩාක් අද අතරමං වෙලා. ඇත්තටම අපේ දරුවන් අතේ සෙල්ෆෝන් තියෙනවා. අපේ වැඩිහිටි දෙමාපියෝ 80%ක් විතර අද සමාජයේ මේ පිළිබඳ අවබෝධයක් නැහැ. අපේ දරුවෝ මේ වයින් ගෙර ගන්නවා ලෝකෙල්ප දැනුමක් ලබනවා කියලා අපි හිතනවා. නමුත් මේ අධිතවන මහත්මයා මේ මොහොතේ පෙන්වා දෙනු කරුණ අනුව අපිට පේනවා අපේ දරුවෝ වඩාත් දරුවෝ පිරිසක් නොමග යනවා කියලා. ඉතින් මේක මහා ආශිර්වාදාත්මක වැඩසටහනක්. ඇත්ත වශයෙන්ම මේක මේ අගේ කළ යුතු වැඩසටහනක්. අපි මව්පියන්ගේ දරුවන්ගේ මේ තිරයෙන් එහා වෙන දේවල්. මේ අභිරහස්මය ලෙස ළමයි නොමග යාම පිළිබඳ අවධි පිළිබඳව මේ විද්‍යාත් මණ්ඩලයටත් විශේෂයෙන් අධිතරුවන් මහත්මයා ඇතුළු මේ විද්‍යාත් මණ්ඩලයට ලසන්ත මහත්මයාටත් ස්වාධීන රූපවාහිනියේ කාර්ය මණ්ඩලයටත් සභාපතිතුමාට සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න ඕන. ආත්මීය ගමනක්. අපේ දරුවන්ව අවදි කිරීම පිළිබඳව ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි වැඩසටහන් නැවත නැවතත් කරන්නට කියලා මම ආරාධනා කරනවා. හොඳයි බොහොම ස්තුතියි අපේ නීතිඥතුමිය. ඔව් ඇත්තටම දැන් හසන්ත මේ මගේ අත්දැකීම නම් අපිට වාර්තා වෙන පැමිණිලි වලින් 30% වගේ තමයි නොදන්නා පුද්ගලයන්ගෙන් මේ හිංසනය වෙලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම අපි සයිබර් අවකාශයෙන් එහාට ගියත් වැඩිපුරම ගෑනු ළමයින්ව ලිංගික අපයෝජන වලට ලක් කරලා තියෙන්නේ, ස්ත්‍රී දූෂණයට ලක් කරලා තියෙන්නේ නොදන්නා අය නෙමෙයි, දන්නා අය. එක්ක පෙම්වතා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඥාතියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අසල්වැසියෙක් වෙන්න පුළුවන්. මේකම තමයි සයිබර් අවකාශය තුලට ගියාම මම අජිත් රෝහණ මහත්මයා කිව්වා වගේ මම පිළිගන්නවා නොදන්නා අයගෙන් මේක වෙන්න පුළුවන්. හැබැයි මට මගේ ජීවිතයේ මම නීතිඥවරියක් විදිහට දැන් අවුරුදු 15ක් වැඩ කරනවා. මට තියෙන අත්දැකීම තමයි මේ දන්නා අයම තමයි මේ ළමයින්ගේ කියන්නේ කාලයක් පෙම්වතා විදියට හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියන්නේ ප්‍රේම යෝජනාවක් කරලා ප්‍රතික්ෂේප වීමේ පලිය ගන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ද්වේෂ සහගත ලෙස. සමහර විට ඉන්නවනේ දැන් ඒ කියන්නේ පස්සෙන් ගිහිල්ලා මේ එක කරගන්න බැරි වුණොත් එහෙම ඔන්න වෛර බඳිනවා. දැන් ඉස්සර ඒකට කරන්නේ ඔන්න මොකක් හරි මඩ පත්තරයක් ගහනවා මේ ගෑනු මෙහෙමයි කියනවා. අර මං කිව්වේ එකයි ඒකම ආපහු අර ඩිජිටල් මේ අවකාශයටත් අරන් ඇවිල්ලා. එතකොට ඒක ඩිජිටල් මඩ පත්තරයක් හදලා. එතකොට මේගොල්ලන්ගේ පරමාර්ථය තමයි මට මේක කරගන්න දුන්නේ නෑනේ. මට බෑ කිව්වනේ. වෙන මිනිහෙකුටනේ දැන් කැමතියි කිව්වේ මම අලවනවා හොඳ මඩක්. එහෙම කියලා සමහර අය ද්වේෂ සහගත ලෙස ෆොටෝස් යවන අය ඉන්නවා. දැන් ඔබට මම කියනනම් එක උදාහරණයක් මේ ගිය සතියේ ආපු උදාහරණයක්. දැන් මේ මහත්තුරු කියනවා මේ ඇඟ පේන්න ඇඳලා ඒ වගේන් තමයි මේ මිනිස්සු පෙළඹෙන්නේ කියලා. නමුත් මේ ළමයා මගේ ළඟට ආව මුස්ලිම් දැරියක් අවුරුදු 16ක විතර දැරියක්. ඇය හොඳට පංජාබ් එකක් ඇඳලා ඔළුවත් වහගෙන මේ කිසිම ශරීර අවයවයක් ඉලිප්පිල්ලක් නැහැ. අවුරුදු 16ක ළමයෙක් මේ සාමාන්‍ය පින්තූරයක්. ඒ පින්තූරය අරගෙන මොකද්ද කරලා තියෙන්නේ? අර සයිබර් අවකාශයේ දාලා ඒ ළමයාගේ ෆෝන් නම්බර් එක දාලා මම මේ අහවලා මට කතා කරන්න. ඒ කියන්නේ මෙයා මේ ලිංගික වෘත්තියේ යෙදෙනවා වගේ තමයි අංගවලා තියෙන්නේ. එතකොට දැන් මොකද්ද මේක පින්තූරයේ මේ ළමයා වැරදි විදියට ඉඳලා නැහැ. සාමාන්‍ය විදියට ඉඳලා තියෙන්නේ. එහෙමනම් ඊට පස්සේ අපි අර මේ ඇෆ්ගනිස්තානයේ තලිබාන් රටේ වගේ ගෑනු ළමයින්ට සම්පූර්ණයෙන්ම මේ ඩිජිටල් අවකාශය තහනම් කළාද මේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ. එතකොට ඔවුන්ගේ නිදහසට මොකද වෙන්නේ? එතකොට ඩිජිටල් අවකාශයේ පිරිමි අයට විතරක්ද එහෙනම් හැසිරෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මෙන්න මේ විදිහට මම පිළිගන්නවා යම්කිසි ආකාරයකින් මේක වැරදි විදිහට පාවිච්චි කරන අය ඉන්නවා. විශේෂයෙන්ම ඔය TikTok වගේ ඒවා හදලා දැන්
යම් කිසි ආකාරයකින් නිරුවත පෙන්වන්න උත්සාහ කරන දේවල් ඒවා වැරදි තමයි. නමුත් ඒකම නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපේ සමාජයේ තියෙනවා මේ ප්‍රතික්ෂේප වීම මානුෂිකව දරා ගන්නෙ නැහැ. ඒ කියන්නේ ගැහැණු ළමයෙකුටත් තමන්ගේ ජීවිතයට අවශ්‍ය නැති අයව ප්‍රතික්ෂේප කරන්න අයිතිවාසිකම් තියෙනවා කියන එක මිනිස්සු පිළිගන්න කැමති නැහැ. ඒ කියන්නේ අපි හිතමු ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ව ආශ්‍රය කරලා ටික කාලෙකින් හිතුනොත් එහෙම මේ මනුස්සයා මට ගැලපෙන්නේ නැහැ කියලා ගෑනු ළමයට ඕන තැනදී මේක නතර කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. හැම වෙලේම පිරිමියට ඕන තැනදී තමයි මේක නතර කරන්න ඕනේ වගේ එකක්. ඒ කියන්නේ පිරිමියට ඕන නැති කිරිමි ළමයට ඕන නැති වෙලාවට නම් මේක නතර කරන්න මේ ප්‍රේම සබඳතාවය ඒකට ප්‍රචණ්ඩත්වයෙන් තමයි පිළිතුරු සපයන්නේ. ඉතින් ඕක තමයි ගොඩාක්ම තියෙන ඔය ෆේක් accounts කියන ඒවා හදන්නේ දන්න අයම තමයි ගොඩක් වෙලාවට. මොකද ෆේක් accounts හදලා මට දැන් අම්මා කෙනෙක් කියනවා මේ මගේ ළමයාගේ වගේ ෆොටෝස් දාලා ෆේක් account එකක් හදලා ඒ කියන්නේ තව ගෑනු ළමයෙක් වගේම හදලා පිරිමි account එකක් නෙමෙයි. එතකොට මේ ළමයාගේ ඡායාරූප දාලා මේ සෙක්ස් chat කරනවා messenger එකේ. එතකොට අර ළමයාට තමයි ඒකෙන් හානියක් වෙන්නේ. මොකද මිනිස්සු හිතනවා මේ ළමයා තමයි මේ සංවාද කරන්න කියලා. එතකොට අන්න ඒ වගේ තත්වයකට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ තව පැමිණිල්ලක් ආවා. ඒක නම් ගෑනු ළමයි පරිස්සම් වෙන්න ඕන දෙයක්. මේ ළමයාටත් අවුරුදු 16ක් විතර මේ ළමයාට කිව්වා ඔයාට මේ හොඳ ඇඟක් තියෙනවා. ඔයා ලස්සනයි. මොඩලින් කරන්න දාන්නම්. අවස්ථාවක් දෙන්නම්. ඊට පස්සේ එයාගේ දුරකථන අංකය ඉල්ලුවා ගෑනු කෙනෙක්ම ඉල්ලුවා. ඉතින් සැක කරේ නැහැ. ගෑනු කෙනෙක් කතා කරනකොට ටිකක් තවත් ගෑනු කෙනෙකුට තව ගෑනු ළමයෙකුට ගෑනු කෙනෙක් කතා කරනකොට ටිකක් ආරක්ෂිතයි කියලානේ අපි හිතන්නේ. එතකොට ඔන්න මේ ගෑනු ළමයා කිව්වා දැන් මං ඔයාව සිලෙක්ට් කරගෙන මේ ගෑනු කෙනා කිව්වා අර ගෑනු ළමයාට අවුරුදු 16 මං ඔයාව සිලෙක්ට් කරගෙන තියෙන්නේ. දැන් මම ඔයාව වැඩිදුර පරීක්ෂණය සඳහා මේ අපේ බොස් ගාවට දානවා කියලා ඔන්න WhatsApp group එකකට සම්බන්ධ කරා බොස් ඉන්න WhatsApp group එකකට. ඊට පස්සේ දැන් බොස් කියනවා මෙන්න මේ විදියට දැන් ඔයාට මොඩලින් වලට අවස්ථාව දෙන්න නම් ඔයා මෙතන පේන්න පින්තූරයක් එවන්න. අතන පේන්න පින්තූරයක් එවන්න. ඉතින් මේ ළමයා හරි ආසයි මේ මොඩලින් වැඩේට. මොකද ගොඩක් දැන් කාලේ ඉතින් මිනිස්සු හරි කියන්නේ ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඒකත් කර්මාන්තයක් විදිහට දියුණු වෙලා තියෙනවා. ඉතින් මෙයා යවනවා. ඊට පස්සේ මොකද වෙන්නේ අර කිව්වා වගේ නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා වගේ ඔන්න ආපහු තර්ජනය කරනවා බියවද්දනවා මේක මේ දැම්මොත් එහෙම කියන්නේ අපි දානවා අවභාවිතා කරනවා එහෙම අපි කියන විදිහට හැසිරෙන්න ඕන අපි කියන තැනට එන්න ඕනේ මේ විදිහට. ඉතින් මේවට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් ඒක අමාරු වුණත් අපි නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. දැන් අර කිව්වා වගේ අපි TRC එකේ සහාය ඇතුව අර ගෑනු ළමයාගේ ලින්ක් එක අපි බ්ලොක් කරලා දැම්මා. ඒ කියන්නේ ෆේක් account එකක් හදලා අර ගෑනු ළමයාගේ සාමාන්‍ය පින්තූරයක් දාලා මේ ඒ ළමයා මේ සෙක්ස් වලට ඉන්වයිට් කරනවා වගේ තමයි යටින් ෆෝන් නම්බර් එක ඒ ළමයාගේ දාලා ඒ ළමයාට ගොඩක් කෝල්ස් එනවා. ඒතර අපි ඒක බ්ලොක් කරාට ඒ ළමයා දැන් හරි මානසික පීඩනයකින් ඉන්නේ තවත් මේ වගේ දේවල් වෙයිද මට. දැන් මේක බ්ලොක් කරාට මොකද මට ඊළඟටත් මේ වගේ දෙයක් දැම්මොත් මම මොකද කරන්නේ? අපේ මනෝ සමාජීය නිලධාරී මට කෝල් කර කියනවා මේ අනේ මිස් මේ ළමයාට මේක බ්ලොක් කරලා හරියන්නේ නැහැ. මේ ළමයාට දැන් වෙනම මානසික පීඩනයකට ලක් වෙලා. ඉතින් එතකොට හිතන්න කිසිම අසභ්‍ය පින්තූරයක් නෙමෙයි උඩ ඉඳලා පාදාන්තය දක්වා හොඳට ඇඳලා අර පර්දාවක් දාලා මේ හොඳට පංජාබ් කිට් එකක් ඇඳලා හිටපු ළමයි. ඉතින් මම කියන්නේ මේක ඇඳුමවත් මොකක්වත් නෙමෙයි. ඒකයි මම කියන්නේ අපි කොච්චර අපි හිතුවට මේ අපි හරි දියුණුයි අපි දැන් හරි මොඩර්න් කියලා හරි සමාජයේ විවිධ පුජ්‍යලයෝ ඉන්නවා. ඒක හරි. නමුත් මම කියන්නේ අර සම්බන්ධතාවයක් ප්‍රතික්ෂේප කරාම ගෑනු ළමයෙක් වුණත් අපේ මේ පිරිමි අය දැනගන්නට ඕනේ ඒක පරිගැනීම නෙමෙයි මනුස්සකම කියන්නේ පිරිමිකම කියන්නේ. ඒ ළමයාට එපා නම් ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒකට මඩ ගහලා හරි ෆේක් accounts හදලා හරි එහෙම නැත්නම් අනිත් ගෑනු ළමයින්ට යවලා මේ වෙන පිරිමි WhatsApp group වල මෙයා නරක කෙනෙක් කියලා යවලා හරි ඒ විදිහට හිත දිනා ගන්න කියන්නේ ඒක ඇත්තටම මනුෂ්‍යත්වයේ පහත්කමක්. ඉතින් එතනදී ප්‍රශ්නයක් තියෙනවා මං හිතන. අනිත් එක තමයි දැන් අර මේ සමහර මේ දෙමව්පියොත් ඉන්නවා මේ අර ඔබ කිව්වා වගේ ගෑනු ළමයින්ට මේ දේවල් මේ කියන්නේ මේ දේවල් වලට යන්න එපා කියලා කියනවා. ඉගෙන ගත්තේ නැතත් ඕකේ අනිත් පැත්තක් තියෙනවා. දැන් ඉගෙන ගත්තේ නැතත් කමන්නේ අනේ මේ ওই ෆෝන් පාවිච්චි කරන්න ගිහිල්ලා අමාරු වෙట్లా මුළු මේ පවුලටම අවනම්බු කරන්න එපා කියලා සමහර වෙලාවට ගෑනු ළමයින්ගෙන් මේවා අරන් තියෙන දෙමව්පියෝ ඉන්නවා. එතකොට මොකක්ද එතන වෙන්නේ? එතකොට කෝ අර ළමයින්ට තියෙන සංවර්ධනයට තියෙන අයිතිවාසිකම ගෑනු ළමයෙක් වීම නිසා අහෝසි වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි සමාජයක් විදිහට මේ ඩිජිටල් අවකාශයේ කොහොමද අනිත් කෙනෙකුට හිරි
හිරිහැරයක් වෙන්නේ නැතුව සහකම්පණයෙන් යුතුව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන මේ වගේ කතිකාවක් ඇති කරලා කතා කරන එක ඉතාම වැදගත්. තහනම් කරලා වාරණය කරලා මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්ද? තහනම වාරණයේ සමහර තැන්වල සමහර දෙයට උමනා වෙන්න පුළුවන් රටක් හැටියට ප්‍රතිපත්ති මේ තීන්දුව අරන් කරන වැඩ. හැබැයි සමහර දේවල් විශේෂයෙන් මේ සයිබර් අවකාශයේ මේ අන්තර්ජාලයේ මේ තියෙන තාක්ෂණික ලෝකයේ තුල තහනම වාරණය කියන නිකන් මකුළු දැලකින් හුලම් බදනවා වගේ වැඩක්. නිකන් කඩාගෙන යනවා ඕක අල්ලන්නේ. ඊට වඩා තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම, ඔරොත්තු දීමේ ශක්තිය තමන් තුල, දරුවන් තුල ඇති කිරීම. ඒක කරන්න පුළුවන් දැනුම දීමෙන්. අර අම්මා පුංචි කාලේ මව්කිරි දීලා දරුවෝ ශක්තිමත් කරලා ප්‍රතිශක්තිකරණය ලබා දුන්නා වගේ දැනුම දීලා ප්‍රතිශක්තිකරණය වගේ තමයි ඔරොත්තු දෙන ගතිය. ඕනම වේරම්භ වාතයකට ඕන රට කපටි නෙමෙයි ඕන එකෙක් ආවට අපි රැවටෙන්නේ නැහැ කියන හැඟීම, ශක්තිය, පෞරුෂත්වයේ දෙපයින් ඉන්න ගතිය දරුවන්ට දෙන්න පුළුවන් නම් ඒ දැනුම ඒක වටිනවා. එතකොට බය නැතුව ඕක දීලා කාමරේ දොර වහගෙන නෙමෙයි ඕන එකක් කරගත්තත් ඒ දරුවා දන්නවා රැකෙන්න. ඒ දැනුමයි අපි දරුවන්ට දෙන්න ඕනේ. නැතුව තානම් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. අයිබෝවන්. මම විමලා ඉදිරියෙන් කෙනෙක් කතා කරන්නේ. හොඳයි. හෙලෝ. ඔව් කතා කරන්න. මම කතා කරන්නේ විමලා ඉදිරිසිංහ කියලා එක්කෙනෙක් කුරුණෑගලින්. මේ අද මේ මාතෘකාව මේ හරීම වටිනවා. මොකද මට මේ විස්තර මේ කියන්න විදිහක් නැතුවයි හිටියේ. මේ අජිත් රෝහණ මහත්තයා මම කියන්න හිතේ බොහොම දේවල් කිව්වා. ඉතින් විද්වත් මණ්ඩලයේ හුඟක් දේවල් පැහැදිලි කරා. අද මේ ෆයිබර් අවකාශය නිසා දරුවෝ පොත්පත් කියවීමෙන් හුඟක් දුරස් වෙලා. වැඩි හිටියොත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. අදහස් වමාරු කරගන්න වෙලාවක් නැහැ. ඊගාවට මේකෙන් අර ඒගොල්ලන්ට ස්ථානෝචිත ප්‍රඥාව කියන එක නැති වෙලා. ಗುಣධර්ම නැහැ. ඊළඟට ලෙන්ගතුකම නැති වෙලා. දැන් වැඩි හිටියෝ විදිහට අපි කැමති ඒගොල්ලොන්ගේ දේවල් අහන්න, බලන්න, දවසේ සිදුවීම් දැනගන්න, පාසලේ මොකද වුනේ කියලා දැනගන්න, ඒව කිසි දෙයක් නැහැ. ඒගොල්ලොන් අර පාසලට ගියා ආවා අරක ඔබෝපා ඉන්නවා වෙන කිසිම දෙයක් නැහැ. ඊළඟට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපෙන් ඒගොල්ලන්ට ලැබෙන්න ඕන කෑම බීම ඇඳුම් පැළඳුම් මෙහෙම මිසක් පෙරලා ලෙන්ගතුකමක් මෙහෙම දක්වන්න කිසිවම නැහැ. ඉතින් ඒක නිසා මේක මේ සාකච්ඡාව හුඟක් හොඳයි. මේ මම ඔය හසන්ත මහත්තයාට මම නිතර තනියම කතා කරලා තියෙනවා එක දේවල් ගැන. ඉතින් මේක දැන් මොනවා හරි දෙයක් කරන්න බැරිද මේ නරක දේවල් වලට යොමු නොවෙන්න? පැහැදිලි. පේනවනේ මටත් ගෑන් ළමයි කතා කරනවා ඔය. හොඳයි බොහොම ස්තුතියි. වටිනා මම හිතන්නේ ඇත්ත අදහස් ටිකක් ඒ අත්දැකීම් ටිකක් දවන්දා කිව්ව බොහොම වටිනවා. තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන්. හොඳයි ඒ ඇමතුම සම්බන්ධ වෙන්නේ අපේ විශේෂඥ වෛද්‍යතුමිය. මම කැමතියි මම ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් විදිහට මෙම ඩිජිටල් අවකාශය සහ සයිබර් අවකාශය තුළ මේ සිදුවන අනතුරුදායක අත්දැකීම් නිසා මේ ගැහැණු දරුවන්ට මානසික පැත්තෙන් වෙන බලපෑම ගැන පොඩ්ඩක් විස්තර කරන්න. එක සායනික උදාහරණයක් මම ඉස්සෙල්ලම කියන්නම්. එක අවුරුදු 19ක වෘත්තීය පුහුණුවක යෙදෙන ගැහැණු දරුවෙක් එයා පැනඩෝල් පෙති ලොකු ප්‍රමාණයක් පීලා ඊට පස්සේ තමයි මගේ සායනයට ආවේ. ඇත්තටම එතකොට ඒ දරුවට තිබුණේ විෂාදය. අපි කියන සිවියර් ડિප්‍රෙෂන්. එහෙමත් නැත්නම් ඊටාම තීව්‍ර මට්ටමේ විෂාදයේ තත්ත්වයේ ලක්ෂණ තිබිලා ජීවිතේ නැති කරගන්න උත්සාහ කිරීමක් තමයි එතනදි තිබුණේ. ඉතින් මේ ගැහණු ළමයිත් එක්ක ටිකක් කතා කරලා බැලුවහම මෙයා පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන දැන් අපි කලින් කතා කරා වගේ මෙයාගේ නිර්වත් ඡායාරූප කිහිපයක් මේ පිරිමි දරුවත් එක්ක එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක අරගෙන දැන් මේ පින්තූර ටික ළඟ තියෙනවා කියලා ඒක කිය මේක Facebook දානවා කියලා තර්ජනය කර මේ පිරිමි ළමයා මේ ගැහණු ළමයාව එයාගේ යාළුවන් සමගත් සම්බන්ධතාවලට යොමු කරන්න හදනවා. ඉතින් මෙයාට මේක කියන්න කෙනෙක් නැහැ. එයාගේ තාත්තා නැති වෙලා අම්මා තනියම තමයි දරුවව හදාගෙන තිබුණේ. ඉතින් මේක කියා ගන්න කෙනෙක් නැහැ. මේක පීඩාව විඳලා අවසානයේ ඒක විෂාදයේ දක්වා ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ එක උදාහරණයක්. ඉතින් මේ වගේ මෙහෙම හිංසනයට ලක් වුණාම සාංකාව තත්ත්වය ඇති වෙන්න පුළුවන් සමහරක් අයට මම කිව්වා වගේ සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම සියදිවි හානි කර ගැනීම ඒ වගේම තමයි දැන් මෙහෙම එකපාරක් වංචාවටපත් වුණාට පස්සේ
මේ ළමයි තුල විශ්වාසය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. එතකොට ඒගොල්ලෝ ඉස්සරහටත් බයයි. තවත් සම්බන්ධතාවයක් ඇති කරගන්නකොට මම වගේ ගැටලුවක් ආයි ඇති වෙයි කියලා. ඒකම ආත්ම ශක්තිය, ආත්ම අභිමානය ගැන විශ්වාසයක් නැහැ. තමන් ගැන තියෙන්නේ ඊටාම අඩු තක්සේරුවක්. ඉතින් ඒකම අධ්‍යාපනයේ යෙදෙන ළමයෙක්ට නම් අධ්‍යාපන කටයුතු දුර්වල වෙලා, එතනින් එහාට යාගේ විභාග සමත් වෙන්න බැරි වෙලා, වෘත්තියක් විදිහට ඉදිරියට යන්න බැරි වෙලා, යාගේ සමාජීය පැත්තෙනුත් ලොකු කඩාවැටීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මානසික සහ සමාජීය ගැටලු රාශියක් ඇති වෙන්න පුළුවන් මේ සයිබර් අවකාශයේ සිදුවන අනතුරුදායක අත්දැකීම් එක්ක. මෙතනදී මම සමග මට මුණ ගැහුණු ගැහැණු දරුවන් තුළ තිබුණු විශේෂ ලක්ෂණ කිහිපයක් මම කැමතියි සඳහන් කරන්න. එකක් තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම තීරණ ගන්න තේරෙන්නේ නැහැ. හරි වැරද්ද තේරෙන්නේ නැහැ. ඉම්පල්සිවිටි. එහෙමත් නැත්නම් ෂණික තීරණ. ඒකේ හරි වැරද්ද හිතන්නත් කලින් තීරණය අරගෙන ඉවරයි. මේ නව යවුන දරුවන්ගේ මොලේ අපි කියන්නේ නිකන් බ්‍රේක් නැති වාහනයක් වගේ කියලා හිතන්න කලින් වැඩේ කරන එක. ඉතින් ඒක එක හේතුවක්. දෙවෙනි කරුණ මම හුඟක් මේ ගැහැණු දරුවන්ගේ දැක්කේ assertiveness skills. එහෙමත් නැත්නම් බෑ කියන්න බැරිකම. හුඟක් අවස්ථාවක ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කරගෙන එහෙමත් නැත්නම් පිරිමි කෙනෙක් එක්ක කතා කරන්න පටන් අරගත්තට පස්සේ අයුතු යෝජනාවක් ආවහම ඒකට බෑ කියන්න බැරිකම. බෑ කිව්වොත් තමන්ව දාලා යයි කියන බය. මෙන්න මේ කරුණ ලොකුම හේතුවක් වෙනවා ගොඩක් වෙලාවට ගැහැණු දරුවන්ට. එතනදී ගැහැණු දරුවන් තමන්ගේ ජීවිතයේ වටිනාකම තක්සේරු කෙනෙක් කිරීමට වෙන කෙනෙක්ට බාර දීම. තමන්ගේ ජීවිතේ වටිනාකම තියෙන්නේ තමන්ට. එතකොට කවුරු හරි පුද්ගලයෙක් තමන්ට තමන්ගේ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන ආකාරයේ යෝජනාවක් කරනවා නම් ඒකට තමන් අකමැති කියලා කෙලින්ම කියන හැකියාව දියුණු කරන්න පුළුවන් නම් අපිට ගැහැණු දරුවන් තුළ මම හිතන්නේ ඒක ඊටාම වැදගත් වෙනවා මේ වගේ තත්ත්ව අඩු කරගන්න. ඊළඟ කාරණාව තමයි මේ sexuality education. එහෙමත් නැත්නම් ලිංගිකත්වය පිළිබඳව ගැහැණු දරුවන්ට තියෙන දැනුම. මොකද අපේ සංස්කෘතිය, අපේ සමාජය සහ අධ්‍යාපනයේ මේ හැම තැනකදීම මේ ලිංගිකත්වය ගැන තියෙන දැනුම දරුවන්ට ලබා දීමට මැලිකමක් තියෙනවා. එතකොට මේ ලිංගිකත්වය පිළිබඳ දැනුම කියලා කියන්නේ ඒක පුංචි කොටසක් නෙවෙයි. ඒක පුළුල්ව කතා කරනවා නම් ලිංගික වර්ධනය, ප්‍රජනන පද්ධතිවල වර්ධනය, ලිංගික සම්බන්ධතා, ඒකම තවත් කෙනෙකුට ගෞරව කිරීම, පුද්ගල සම්බන්ධතා පවත්වා ගන්න ආකාරය, sannivedana කුසලතා, මම ඉස්සෙල්ලා කිව්වා වගේ assertiveness skills, එහෙමත් නැත්නම් බෑකීමේ හැකියාව, අන්න ඒ වගේ කරුණු රාශියක්. ඒ වගේම පෞල් සැලසුම් ක්‍රම, මේ හැම දෙයක්ම ලිංගිකාශ්‍රිතව ඇතිවන රෝග, මේ හැම දෙයක් ගැනම සහ තමන් ආරක්ෂා විය යුතු ආකාරය, තමන්ගේ ජීවිතයට වටිනාකමක් දිය යුතු ආකාරය, මේ හැම දෙයක්ම ඇති පුළුල් ආකාරයේ අධ්‍යාපනයක් තමයි දරුවන්ට ලබා දෙන්න ඕනේ. එතකොට මේ ආකාරයේ පුළුල් ලිංගිකත්වය පිළිබඳ දැනුමක් දරුවන්ට ලබා දෙන්න පුළුවන් නම් බොහෝ විට මෙවැනි සිදුවීම් අවම කර ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. අනිත් එක sannivedana කුසලතා. එහෙමත් නැත්නම් communication skills. ඒකත් මේ දරුවන් තුළ හුඟක් දුර්වලයි. ඒ කියන්නේ බෑ කියන්න බැරිකම, තමන්ගේ හැඟීම් යහපත් ආකාරයට ප්‍රකාශ කරන්න බැරිකම, මේවත් ගොඩක් ගැටලු විදිහට මම දකිනවා. තවත් කරුණක් තමයි මේ සයිබර් අවකාශය, මේ අලුත් තාක්ෂණයත් එක්ක ගැහැණු දරුවෝ, පිරිමි දරුවෝ ගොඩක් ලස්සනට ඉන්න කැමති සහ ලස්සන පෙන්වන්න උත්සාහ කරනවා. එතනදී තමන්ගේ පින්තූර අරගෙන, ඒව සමහරක් විට අපි කියනවාට බියුටි එකතු කරනවා කියලා, තව ලස්සන කරලා පින්තූර අරගෙන Facebook දානවා. ඉතින් ලස්සනට ඉන්න සහ ලස්සනට පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී සැසඳීම්, අනිත් සමවයසේ ළමයිත් එක්ක ලොකු සැසඳීමක් සිද්ධ වෙලා තමන් අනිත් අයගේ මට්ටමට තමන්ගේ රූපය නෑ කියලා හිතුණු අවස්ථාවට ඒ හරහා ආත්ම ශක්තිය, ආත්ම අභිමානයේ කඩන් වැටිලා ඒ හරහා විෂාදයේ දක්වා ගිය දරුවොත් දැකලා තියෙනවා මම ගොඩක්. ඒ වගේම සමහරක් වෙලාවට අපි කියන බොඩි ඉමේජ්, ඒ කියන්නේ තමන්ගේ රූපය ගැන තමන් සැටිස්ෆයි වෙන්නේ නැතුව ඒ හරහා ඊටිං ඩිසෝඩර්ස් කියලා කෑම පාලනය කරලා ඒ වගේ තත්ත්වවලට එන අවස්ථා පවා ඇති වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ Facebook සමාජ මාධ්‍ය හරහා තමන්ගේ රූපය සහ අනිත් අයගේ රූප සසඳන්න උත්සාහ කිරීම. ඒ වගේම මේ අලුත් සමාජයේ ගැණු දරුවන්ගේ තියෙන ලොකු තවත් වෙනසක් තමයි ඒගොල්ලන්ගේ ජීවිතයේ වටිනාකම ඒගොල්ලෝ මනින්නේ බාහිර රූපයෙන්.
දැන් දරුවෙක් විදිහට සමාජයට යනකොට පරිපූර්ණ පුද්ගලයෙක් වෙන්න රූපය කියන්නේ එක පුංචි කොටසක් විතරයි. ඒ වගේම තව දියුණු කළ යුතු කුසලතා ගොඩාක් තියෙනවා. ප්‍රොබ්ලම් සොල්විං එහෙම නැත්නම් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව, බැහැකීමේ හැකියාව, sannivedana කුසලතා, දෙයක් දරා ගැනීමේ හැකියාව, සංවිධානය කිරීම, තවත් පුද්ගලයන් සමග ඇසුරු කිරීම, තවත් පුද්ගලයන්ගේ හැඟීම් හඳුනා ගැනීම, මේ වගේ කරුණු රාශියක එකතුවක් තමයි ටීම් වර්ක්. ඒ කියන්නේ කණ්ඩායමක් එක වැඩ කිරීමේ හැකියාව. මේ කරුණු රාශියක එකතුවක් තමයි පරිපූර්ණ පුද්ගලයෙකු වීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් එතකොට මේ දැන් නූතන පරම්පරාව තමන්ගේ ජීවිතයේ ලොකුම වටිනාකම බාහිර රූපයට දීමත් ගොඩක් ගැටලු වලට හේතුවක් වෙනවා කියලා මම හිතනවා. ඔබ මතක් කළා බෑ කියන්න බැරිකම. ඒක පුද්ගල ජීවිතයට වගේම සමාජ ජීවිත රටකට වුණත් බෑ හැම වෙලාවෙම බෑ කියාගත්ත එක නම් හරිය නිකන් මුස්පේත්තු වැඩක්. මේ ඕන දෙයකට බෑ කියා ගන්න එක නෙවෙයි මං කියන්නේ. සමහර දෙයට බෑ කියන්න දරුවන්ට පුළුවන්. හරි දෙයට හරි කියන්න. පුළුවන් දෙයට පුළුවන් කියලා අත උස්සන්න. හැබැයි වැරදි දෙයට බෑ කියන්න අපි දරුවන්ට පුරුදු කරන්න ඕනේ. එහෙම පුරුදු වෙච්ච අය ලොකු වුණාම අපි එදා ළමා දිනෙත් ওই කාරණාව කතා කළා. මුල් ළමාවියේ ඉඳලම දරුවන්ට පෞරුෂත්වය හදනවා කියන්නේ ඒක තමයි. හොඳට දෙපාය හදන්න ඕනේ, දෙපයින් නැගී හිටින්න. දෑත හදන්න ඕන වැඩ කරන්න, රට ගොඩනගන්න, මාතෘ භූමිය රැක ගන්න. හොඳ කටක් හදන්න ඕන, අයුක්තියට අසාධාරණයට කතා කරන්න. හොඳ හිසක් හදන්න ඕන, කෙලින් හිස තියාගන්න. හොඳ කොන්දක් හදා ගන්න ඕන, ඍජුව ඉන්න. අත උස්සන්න පුළුවන් විදිහට අත හදන්න ඕන. හරි දෙයට අත උස්සන්න, වැරදි දෙයට වැරදි කියන්න. බෑ කියන්න බැරි අයුතු යෝජනාවකට බෑ කියන්න බැරිකම මේක සමාජයේටම ප්‍රශ්නයක්. මේ තමන්ගේ ජීවිතේ රැක ගන්න බැරි නම් බෑ. අයුතු දෙයක් આવොත් එහෙම සමහරට අවාසි සහගතයි. සමහරට පාඩුත් වෙනවා. බෑ කියන්න ගිහිල්ලා සමහර ආයතනවල රටේ වුණා සමහර දේවල් වලට බෑ කියන්න ගිහිල්ලා අපට ලොකු පාඩු වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට ඔබතුමාට උනා වෙන්න පුළුවන්. ඔබතුමීට වෙන්න පුළුවන්. අපිටත් වෙන්න පුළුවන්. බෑ කියන්නේ. හැබැයි ඒක තමයි අපේ පෞරුෂත්වය. ඒක දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒක අම්මලා තාත්තලාගේ වගකීමක්. මේ බේරෙන්න පරිස්සමට ආරක්ෂාවටත් ඒක වැදගත් වෙනවා. පතිරණ මාත්මී. සමා වෙන්න තව ඇමතුමක් තියෙන සවන් දීලා ඉපු නේද? ප්‍රශ්න ගලාගෙන එනවා. ඉතින් සමාජයේ තියෙන ප්‍රශ්නේ අපි කීපයකට අවස්ථාවක් සලසා දෙමු. අයිබෝවන්. හෙලෝ. ඔව් කතා කරන්න. අයිබෝවන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම අජිත් රෝහණ මෙතුමා ඇතුළු ගරු විද්වත් මණ්ඩලයෙන් අවසරයි. දැන් මම අද පුවත්පතක දැක්කා ගිය අවුරුද්දේ පමණක් ළමා අපචාර සිද්ධීන් 4095ක් වෙලා තියෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් දවසට බැලුවාම ළමා අපචාර 11ක් දවසට වෙලා තියෙනවා. එතකොට දැන් මේ දැන් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ විශාල මංකොල්ලා කෑමකදී වීවරකදී නොඑක් සාක්ෂි තියෙනවා. විද්‍යාත්මක සාක්ෂි, ඇසින්දුරු සාක්ෂි. දැන් මේ සයිබර් අපරාධයක් වෙනකොට කොහොමද සාක්ෂි හොයාගන්නේ? අපේ දන්දනී සංග්‍රහයට මොනවද මේක අලුතෙන් ඇතුළත් කරලා තියෙන්නේ කියලා දැනගන්න කැමතියි. අනික අපි දැන් යම් කිසි විෂයක් පිළිබඳව පොතක් කියවනකොට පොතේ යම් වැරද්දක් නොපැහැදිලි දෙයක් කියනවා නම් කට්ටුවකින් අහගන්න පුළුවන්. නැත්නම් අඩුම ගානේ ප්‍රකාශකයින්ගෙන් ඒක අහගන්න පුළුවන්. අපි සයිබර් එකේ ඔය දැන් ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා හුඟක් වෙබ්සයිට් වල තියෙනවා බොහොමයක් බොරු. අපි ඒව කොහොමද ඇත්තද නැද්ද කියලා දැනගන්නේ? හොඳයි. පැහැදිලි. බොහොම ස්තුතියි. අපේ මේනකා පතිරණ මහත්මිය. දැන් අජිත් රෝහණ මහත්මයා ප්‍රකාශ කරා ඇත්තම ජංගම දුරකථන මේ සයිබර් අවකාශය බොහෝ දේවල් වලට අපේ ජීවිතවලට ආදේශක බවට පත් වුණා කියලා. කෙසේ නමුත් දැන් මගේ අත්දැකීමට අනුව මම කියන්න කැමතියි ඔබට සිටින හොඳම මිතුරා හොඳම උපදේශකයා බවට නම් ඒක හරහා හොයාගන්නට එපා. ජංගම දුර සමහර වෙලාවට කැමරාවට ටෝච් එකට කැල්කියුලේටරයට හැම දෙයකට මේක ආදේශක වුණත් තමන්ගේ ජීවිතයට උපදේශකවරයෙක් තමන්ට ඉන්න හොඳම මිතුරා ඒ හරහා හොයා ගන්නට එපා කියලා. මොකද ජංගම දුර මේ හරහා මේ සමාජ මාධ්‍ය ජාල හරහා අපිට හමු වෙන පුද්ගලයන් අපේ අත්දැකීමට අනුව මේ බොහෝ දෙනෙක් අපිට බොහෝ බලපෑම් කර හැකි පුද්ගලයන් බවට පත්වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි මේ විදිහට සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිවල Facebook එකේ විශේෂයෙන්ම අපි
අපි බොහෝ මිතුරන් අර විදිහට එකතු කරගන්නවා. සමහර අවස්ථාවලදී අපි නොදන්නා එකතු කරගන්නවා ඇති. අපි හැසිරීමත් රටාවත් සමග වුන් අපි අඳුන ගන්නවා. ඔවුන් අපි අඳුන ගන්නත් පස්සේ මට එක්තරා අත්දැකීමක් තියෙනවා. මෙසෙන්ජර් හරහා පණිවිඩයක් එනවා. ඔහු මෙසෙන්ජර් හරහා chat කරනවා. බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඉතින් බොහොම හොඳින් කතා බස් කරනවා. සෑහෙන කාලයක් බොහොම මිතුරුදම් කරගෙන යනවා. උසස් නිලධාරණියක්. ඉන්පසුව මෙයාට තෑග්ගක් එවනවායි කියලා. ඒ තෑග්ග වෙනුවෙන් ටිකක් තෑග්ග ගැන කතා කරලා ඉන්පසුව කියනවා යම්කිසි මුදලක් බැංකුවට දාන්න කියලා. ඒ තෑග්ග ගැනීමට බදු වශයෙන්. ඉතින් මේ වරින් වර මේ ආකාරයට දානවා. යම්කිසි අවස්ථාවකදී ඉතින් ඇයට එයාගේ මිතුරන් කියනවා මේක ඕක වංචාවක් විය හැකි. ওই තරම් මුදලක් දාන්න එපා කියලා. ලක්ෂ 5මාරක් 6ක් දානකොට කියනවා ඕක දාන්න එපා නවත්තන්න කියලා. එතකොට මෙයා හිතනවා නෑ මේ මගේ ළඟම ඉන්න මිතුරා මට මොකක් හරි මේ ඊර්ෂ්‍යාවට වෙන්න ඇති කියන්නේ. මගේ අර මගේ සමාජ ජාලා වෙබ් අඩවියේ ඉන්න මගේ මිතුරා තමයි මේ මට හොඳම මිතුරා කියලා හිතාගෙන එයා ලක්ෂ 18ක් වෙනකල් එහෙම මුදල් දානවා. ඉන්පසුව තමයි ඇයට තේරෙන්නේ වංචාවකට හසු වුණා කියලා. ඉතින් අතරම මේ වගේ මේ ආකාරයේම මූල්‍ය වංචාවට මේ ආකාරයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් මිතුරන් බවට පත් වෙලා මේ ආකාරයේ මූල්‍ය වංචාවලට ආසු වෙච්ච කාන්තාවන් 4-5 දිනකෙම එකම ආකාරයේ පැමිණිලි අපිට ලැබෙන්නට පටන් ගත්තා. මේකින් අපිට තේරුණේ ඇතරම මේ අන්තර්ජාලය හරහා හම් වෙන පුද්ගලයන් අපිට විශේෂයෙන් විශාල බලපෑමක් කර හැකි පුද්ගලයෙක් බවට පත් වුණා කියලා. ඒතරම දරුවන්ටත් මේ වගේ තමයි. ඇතරම මේ අද වෙනකොට අපිට කැමැත්තෙන් හෝ නොකමැත්තෙන් අපි දරුවන්ගේ නෑත් කරපු ජංගම දුරකථන දරුවන්ට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇතරම මේ වගේ වෙලාවකදී අපි අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන WhatsApp group හදා ඒ පාසලේ කරගෙන ගිය කර්තව්‍යයන් කිසිම අඩුවක් නැතුව කරගෙන යන්න සිද්ධ පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ group හරහා සම්බන්ධ වෙන්නේ කවුද කියලා දෙමව්පියෝ දැනගන්න ඕනේ. මේ group හරහා මොන වගේ ඡායාරූපද ඔවුන් මාරු කරගන්න මොන වගේ දේවල්ද chat කරන්නේ කවුද ඒ හරහා ඉන්න මිතුරෝ. ඒ වගේම අපි යම්කිසි පන්තියකට දරුවෙක් සම්බන්ධ වුණා නම් ඒ ගෲප් එක හරහා නැතුව ගෲප් එකට අමතරව වුන් සමග වෙන පෞද්ගලික chat කරනවා නම් ඒවා අන්න ඒ වගේ මේ දරුවන්ව සෑහෙන විදිහට දරුවන්ව මෙහෙ යවන්න ඒගොල්ලන්ට උපදෙස් දෙන්න දෙමව්පියෝ වග බලා ගන්න ඕනේ. ඇත්තටම මේ විදිහට අපි ඩිජිටල් කරණය හා දරුවා කියන එක ගැන කතා කරත් ඔවුන්ටත් ඇත්තටම අපි දෙමව්පියන් වශයෙන් අපිට යුතුයකමක් තියෙනවා. තාක්ෂණය අතින් ඔවුන් ඉහළ වෙන්න පුළුවන් මම මුලින් කිව්වා වගේ අත්දැකීම් ජීවිත අත්දැකීම් අතරින් දෙමව්පියෝ තමයි ඉදිරියෙන් ඉන්නේ. ඉතින් මට සමහර අත්දැකීම් තියෙනවා. සමහර දෙමව්පියෝ මම පෞද්ගලිකව දැනගෙන තියෙනවා. දරුවා පන්තියේ ඉවර වෙනකල්ම ඊළඟ වාඩි වෙලා ඉන්නවා. මොනවද එයා කරන්නේ කියලා. ඉතින් ඇත්තටම හැම දෙමව්පියෙකුටම මේ විදිහට වාඩි වෙලා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ සම්බන්ධයෙන් විවිධාකාර විකල්ප ක්‍රම උන්ට භාවිතා කරන්න පුළුවන්. ඒ දුරකථනයේ පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඒ සිම්පත දෙමව්පියන් නමට තියෙන්න පුළුවන්. ඉන්පසු ඒ කරපු දේවල් අධීක්ෂණය කරන්න පුළුවන්. සමහර දරුවෝ ගේම්ස් වලට වගේ ක්‍රීඩා වලට ගිය අවස්ථා තියෙනවා. අන්තර්ජාලය හරහා යම් ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරමින් දෙමව්පියන්ට නොදැන ඒවා වෙන වෙන පුද්ගලයන්ට මුදල් දීපු අවස්ථා පිළිබඳව තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවල දෙමව්පියන්ගේ විශේෂයෙන්ම දෙමව්පියන් දරුවන් සමග ඉදීමත් ඔවුන් අධීක්ෂණය කිරීමත් ඔවුන්ට නිසි උපදෙස් ලබා දීමත් වැදගත්. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා සමහර දරුවෝ තමන්ගේ ඉන්න එක්තරා පාසලක අවසාන අවස්ථාවේදී ඔවුන් යම්කිසි පාටියක් ඔවුන් උත්සවයක් තිබුණා. ඒක තමන්ගේ මිතුරියකට යවුවා. ඒ සද්භාවයෙන් ඇය වෙනත් ගෲප් එකකට යවුවා. මේ ආකාරයෙන් මේක සමාජය තුළ සංසරණය වෙන්න විනාඩි ගණනක් ගියේ. අන්තිමට පාසලට කැල්ලක් වුණා කියලා. ඇත්තටම අපේ ආයතන වෙත ඇවිල්ලා මේක අයින් කරගන්නේ කොහොමද? ඉතින් අන්න ඒ වගේ තමන්ගේ ඡායාරූපයක් තමන් විසින්ම වුණත් අන්තර්ජාලයට මුදා හැරියොත් ඒක නැවත කොහොමද ආපහු ගන්න කියලා හිතන්න ඕනේ. මේවා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ගැහණු දරුවන් ලවා ගෙවල් සුද්ධ කරපු අයියලාත් ඉන්නවා. අයියලා කිව්වේ අයියලා ඉතින් බලපුවම බැලුව බැල්මට හින්දි නළුවෝ වගේ ශාරුක් ખાන් වගේ ශාරුක් ખાන් නම් ටිකක් දැන් දිවියට වගේ හැලමිලා දැන් අලුත් නළුවෝ ඉන්නවා. අර ඉන්න මූණු පොතේ දකින්න මූණමයි මේ අයියට තියෙන්නේ. අර හින්දි චිත්‍රපටි හිටපු නළුවා වගේම නෙමේ රම්බීර් වගේමයි මේ අයියා කියලා ඈ දැන් මේ නංගිලට හිතෙනවනේ ඒක ස්වභාවය. ගෑනු ළමයි කවුරු පිරිමි ළමයි කවුරුත් එහෙම තමයි. සුන්දරත්වයට ලස්සනට කැමති. ඉතින් අර හින්දි චිත්‍රපටි වල වගේ අය පේනකොට මේක නිකන් ඊට පස්සේ හොඳට මම දැන් පොලිසියේ හොඳ උදාහරණ තියෙනවා. මාධ්‍යෙත් පළ වෙලා තියෙනවා. ඒ අයියලා ලස්සනට ජෙල් ගාලා කොණ්ඩේ පිරලව හින්දි නළුවා වගේ ඇවිල්ලා නංගි ලව්වා. ගෙදර තියෙන රත්තරන් බඩු ටිකයි සල්ලි ටිකයි අම්මලා තාත්තලාගේ බැංකු ගිණුම් වල සල්ලි සේරම ඇදපුවා තියෙනවා. අද්දලා නැත්තරම නැති කියලා අන්තිමට ජීවිතෙත් අරන් ගිය අයියලා මේ අවුරුදු 18 20 ළමයි සමහරට කුඩු ජාව අරන් කරුවෝ ළඟ ඒ ධනේ.
ඉතින් ඒ කුඩු වලටනේ මත්ද්‍රව්‍ය වලටනේ සල්ලි අරන් ගිහලා තියෙන. එහෙම සිදුවීම් අපේ රටේ වාර්තා වෙලා තියෙනවා. සමහරට ඒ සම්බන්ධකම මුල් හිතවත්කම ගොඩනැගෙන Facebook එකෙන් නැත්නම් අන්තර්ජාලේ. එහෙම හම්බෙච්ච එහෙම අයියලා මුළු ගෙවල් පිටින්ම සුද්ධ කරපු අවස්ථාවක් තියෙනවා. මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කිහිපයක්. දොරින් දොරට දොර මඩලාවයි ඩිජිටල් සමාජයේ ගැහැණු දරුවන් ගැන අද දොරමඩලාවෙත් කතා කරන අපිට තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන් අයිබෝන් හසන්ත මහත්තයා කතා මන්දකරු ගරු පැමිණි සිටින සියලු දෙනාගේම අවසරයි. හසන්ත මහත්තයා මට තියෙන අදහස තමයි මම මහනුවරින් කතා කරන්නේ. මට තියෙන අදහස තමයි ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් තියෙන තාක්ෂණය පිළිබඳ දෙමව්පියන්ට ලොකු දැනුමක් නැහැ දරුවන්ට වඩා. ඉතින් මේ හේතුව නිසා දරුවෝ කරන දේවල් ගැන හොයා බලන්න පුළුවන් කියන්නේ තාක්ෂණික දැනුමක් දෙමව්පියන්ට නැහැ. ඉතින් මේ හේතුව නිසා ගොඩක් වෙලාවට දරුවෝ නොමග යන සහ අන්තර්ජාලය හරහා වෙන සම්බන්ධකම් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන ලොකු දැනුමක් නැහැ දෙමව්පියන්ට තාක්ෂණය පිළිබඳ විශේෂයෙන්ම තාක්ෂණය ගැන ලොකු දැනුමක් නැති හේතුව නිසා ඒ ගැන හොයා බලන්න පුළුවන් කමක් දෙමව්පියන්ට නැහැ. පැහැදිලි. ඒ වගේම තමයි කියන්නේ දෙමව්පිය සහ දරුවෝ ඒ දෙගොල්ලන්ටම තමන්ගේ ප්‍රශ්න කතා කරන්න පුළුවන් වෙලාවක් නැහැ මේ කාර්යබහුල තත්ත්වය නිසා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම දරුවෝ දෙමව්පියන් නම් අධ්‍යක්ෂින් තියෙනවා. දරුවන්ට විශේෂයෙන්ම ඒ අවස්ථාව නැතිනම් ඒගොල්ලෝගේ ප්‍රශ්න සමාජ මාධ්‍ය සහ ඒ වගේ දේවල් සහ පිටස්තර අය හරහා ඒවට විසඳුම් හොයන්න යනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ හේතු නිසා තමයි ගොඩක් වෙලාට මේ අපරාධ සහ වෙනත් දේවල් වලට මේ හේතුවක් වෙනවා කියම තමයි මේ තාක්ෂණයත් ඒකට ලොකු පිටුහලක් වෙලා තියෙන කියලා මම හිතනවා. ඉතින් මේ හේතු නිසා තමයි ගොඩක් අයට මේ දරුවෝ නොමග යන්නේ කියන දේ පිළිබඳව මට විද්‍යාත් මණ්ඩලයට යොමු කරන්න ඕනේ. මේ පිළිබඳව මොන හරි අදහසක් දක්වන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි. හොඳයි. පෞද්ගලික ප්‍රශ්නයක් මුහුණු පොතේ දැම්මොත් එහෙම ඒකට උත්තර දෙන්න පිළිතුරු සපයන්න සහන සපයන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන සෑහෙන පිරිසක් ඉන්නවා. හැබැයි මේ ප්‍රශ්නෙට ලක් වෙන කෙනා ගැහැණු දරුවෙක් නම් මං හිතන්නේ මිලියන ගණනින් පිළිතුරු සපයන්නම් හොයාගන්න පුළුවන්. ඒ අය අතරේ හොඳ අය වගේම ඔය සට කපටකම් කරන අයත් ඉන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඔව් දැන් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන ගමන් මම දැන් අපේ පොලිසියේ මේ මම කිව්වනේ අලුතෙන් කොට්ටාශයක් පිහිටෙව්වා කියලා. එතකොට මේ කොට්ටාශයට ආපු පැමිණිලි ඒ වගේ දේවල් බලාගෙන යනකොට අසන්ත පෙනිච්ච කාරණයක් තමයි විශේෂයෙන්ම මේ වංචා තමයි වැඩිපුර වෙලා තියෙන්නේ. මේ කොට්ටාශය අපි ඊමේල් ලිපිනයක් හඳුන්ලා දීලා තියෙනවා. යම්කිසි කෙනෙකුට ලංකාවේ අන්තර්ජාලය හරහා වෙන වංචා අපරාධ මේවා තියෙනවා වාර්තා කරන්න. ඒ ඊමේල් ඇඩ්‍රස් එකත් මම කියන්නම් අමතක වෙන්න ඉස්සෙල්ලා නැත්තම් අපි වැඩසටහනේ අවසානයේට වගේ අවිල්ලා තියෙන ඉඳා dir.ccid@police.lk dir.ccid@police.lk DIR කියන්නේ ඩිරෙක්ටර් කම්පියුටර් ක්‍රයිම්ස් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන් @police.lk මේකට ඊමේල් කරන්න පුළුවන්. දැන් පළවෙනිම කාරණේ හැටියට ගත්තාම දැන් මේ අපේ රටේ අන්තර්ජාලය හරහා කාන්තාවන් වැඩිපුරම වංචාවලට ලක් කරපු අපයෝජනයට ලක් කිරීම එකක් වංචාවට ලක් කරපු පුද්ගලයෝ ඒ කියන්නේ දරුණු ගණේ වංචාවල් අඳුරගත්තාම ඒවැ සැකකරුවෝ බවට අපි අඳුනගත්තේ නයිජීරියානු ජාතිකයෝ. දැන් ඇත්තටම අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආගමන විගමන පාලකවරයා තීරණයක් අරගෙන තියෙනවා එකක් ලංකාවේ අනවසරයෙන් ඉන්න නයිජීරියානු ජාතිකයෝ යවන්න අනිත් එක ලංකාවට එහෙම විසිට් වීසා මත එන අය මේ නවත්තන්න. කියන්නේ හේතුවක් නැතුව දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේ අල්ලපු නයිජීරියන් ජාතිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් අවස්ථා කීපයකදී ප්‍රශ්න කරන්න මටත් අවස්ථාව ලැබුණා. මේක මේ වැරදියට කියන කතාවක් නෙමේ. ඒගොල්ලෝ කිව්වේ කතාවක් තමයි මේ අපේ රටේ කාන්තාවෝ ඉක්මනින්ම ලේසියෙන්ම රවටන්න පුළුවන් කියලා නයිජීරියානු ජාතිකයෝ කිව්වා. දැන් මේ අපේ ඒගොල්ලෝ දැන් මේ ඉන්දියාවේ එහෙම ඒ වගේ තැන්වල තියෙනවා. හැබැයි වැඩිපුරම මේගොල්ලෝ ලංකාවට ඇවිල්ලා මේ පොඩි ගණන් නෙමෙයි. දැන් අසන්ත බර්ත්ඩේ එකට එවනවා. මම ඉතින් ඒගොල්ලෝ කියන කතාව විශ්වාස කරන්නේ නැහැ. එච්චර මෙහෙම රවටන්න පුළුවන් කියලා. නමුත් මට ඇත්තටම එහෙම කතාවක් කිව්වා. මං ඇහුවා ඇයි උඹලා මේ වගේ දේවල් කරන්න කියලා. ඒගොල්ලෝ කිව්වේ දැන් මේකට රැවටෙන්නේ හසන්ත මතක තියාගන්න මේ නයිජීරියානු වංචකාරයින්ට රැවටෙන්නේ අපේ රටේ සාමාන්‍ය අර එතුමිය කිව්වෝ ඔය 38%ක් බලන ඉන්ටර්නෙට් බලන අයගෙන් 38% කාණ්ඩේ නෙමෙයි.
ඒ අතරින් ඉන්න 100% විතර ඉංග්‍රීසි කතා කරන අය තමයි මේගොල්ලන්ට අහු වෙන්නේ. ඒ කියන්නේ නයිජීරියානු ජාතිකු ඉංග්‍රීසියෙන්නේ මේල් එක එවන්නේ. ඔබේ බර්ත්ඩේ එකට ඔබගේ උපන්දිනය ආද සුබ පතනවා. ඊට පස්සේ ඔබට තෑග්ගක් ලැබුණා. මේ තෑග්ග දැන් ගුවන්තොටුපළට ඇවිල්ලා තියෙන්නේ. මේ තෑග්ග ගන්න මේක ඩොලර් 10000කට වැඩිය වටින තෑග්ගක් රුපියල් 50000ක් තැන්පත් කරන්න. මේක තමයි එන්නේ. එහෙම නැත්නම් ඔබට ලොතරැයි දිනුමක් ඇදිලා තියෙනවා. එතකොට මේ ලොතරැයි දිනුම ඇදුනාම ඒක ගන්න මෙච්චර ගාණක් තැන්පත් කරන්න. ෆෝන් එකට SMS එකක් එනවා. ඔබ ඒ සමාගමේ නම දාලා අපිට දුරකථන sannivedana සේවා සපයන ආයතන 5ක් 6ක් තියෙනවා. ඒකේ නම දාලා මෙන්න මේකෙන් ඔබට ඔබ හොඳට දුරකථන පාවිච්චි කරපිට. දැන් මේවට රැවටෙනවා. දැන් රැවටෙන්නේ බොහෝ දෙනෙක් මේ රැවටිලා තිබුණේ ඉංග්‍රීසි කතා කරන කාන්තාවෝ. දැන් එක කාන්තාවක් හසන්ත ඇය වැදගත් වෘත්තියක නිරත වන කාන්තාවක්. අපේ සජීවනී මහත්මිය වගේ වෘත්තියක නිරත වන කාන්තාවක්. දැන් ඇගේ දුරකථනයට මේ වැඩි කාලයක් නෙමෙයි දැන් මාස 4කට ඉස්සෙල්ලා මේකුනේ. ඇය Facebook එකකින් සම්බන්ධ වුණා පුද්ගලෙක්. සම්බන්ධ වුණේ මහාචාර්යවරයෙක් කියලා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් කියලා එංගලන්තේ. ඉතින් මේ දෙන්න අතර බොහොම කුළුපගකමක් ඇති වුණා. ඊට පස්සේ කිව්වා මම ඔයාව විවාහ කරගන්නවා කියලා. ඔක්කොම ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් මේ Facebook එක හරහා මේවා වුණේ. ඊට පස්සේ මාසයක් දෙකක් ගිහිල්ලා මම දැන් ඇෆ්ගනිස්තානය හරහා ලංකාවට එනවා කිව්වා. ඊට පස්සේ දවස් දෙකකින් ඇෆ්ගනිස්තානෙට මං ආවා. now I am in Kabul කියලා දැම්ම දාලා මගේ පර්ස් එකයි කාඩුයි ඔක්කොම ගියා. දැන් මම ලංකාවට එන්න ඉන්නේ තව දවස් දෙකකින්. මට ඉක්මනට සල්ලි ටිකක් දාන්න කියලා. සල්ලි කොච්චරද දන්නවද හසන්ත? සාමාන්‍යයෙන් කියන්න පුළුවන්ද ගාන දාන්න කිව්ව ගාන? ලක්ෂයක්ද? දෙකක්ද? ලක්ෂ 50ක්ද? නෑ. කෝටියක්. ලංකාවේ සල්ලි වලින් කෝටියක් දාන්න කිව්වා. මේ කාන්තාව තමුන් කවදාවත් දැකලා නැති අර පුද්ගලයාගේ කිව්ව account එකට කෝටියක් දැම්මා. ලංකාවේ සල්ලි වලින් රුපියල් කෝටියක් ඒ මුදල. දැන් account එක ගැන මොකද්ද කිව්වේ? account එක ඒක කිව්වේ ලංකාවේ වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා ඇෆ්ගනිස්තානේ. ඒකින්ද ඒගොල්ලන්ගේ නමට තියෙන account වලට දාන්න කිව්වා. ඒවා ලංකාවේ බැංකුවල accounts. මං ගන්නම් මම ලංකාවට එන එකනේ. ඒ විශ්වාසයත් ඇති කරලා තිබුණා. මොකද ලංකාවේ බැංකුවක account එකකට දාන්න කිව්වේ. දැම්ම කෝටියක්. දාලා දැන් මේ මැරි කරන්න එන්නේ. ජීවිතේට දැකලා නැහැ. ඊට පස්සේ ආයි තව දවස් 3කින් කිව්වා තවත් කෝටියක් දාන්න කියලා. අපි සල්ලි තියෙන කෙනෙක් එහෙම තමයි. තව කෝටියක් දැම්මා. මේ ඇත්ත කතාවක්. මේක දැන් අධිකරණේ විභාග වෙනවා. කෝටි දෙකක් දැම්මා. ඊට පස්සේ මිසින්. දැන් මේක විමර්ශනය කරගෙන යනකොට අනාවරණය වුණේ මේ බ්‍රතාන්‍ය ජාතික සුදු ජාතික මහාචාර්යවරයෙක් වෛද්‍ය මහාචාර්යවරයෙක් කියලා පෙනී ඉන්නේ ලංකාවේ මේ දෙහිවල පැත්තේ පදිංචි වෙලා හිටපු නයිජීරියානු ජාතිකයෙක්. ඔහු වෙන පින්තූරයක් දාලා මේක chat කරා. මේ account එක කාගේද? කොම්පඤ්ඤ වීදියේ හිටපු එක මුස්ලිම් මිනිස්සෙක්ගේ එක දෙමළ මිනිස්සෙක්ගේ. මම මේ ජාතිය හැටියට කියලා කිව්වේ අපහාසයක් කරන්නේ නෙමෙයි. ඇත්තටම මේ මිනිස්සු මෙලෝ දෙයක් දන්නේ වෙන පළාත්වල ඉඳලා ඇවිල්ලා දැන් මේ කොළඹ ඉන්න මුස්ලිම් හරි දෙමළ හරි මිනිස්සෙක් මේකට අල්ලගත්තා නම් ඒකට අහු වෙන්නේ නැහැ. අර කඩවල් වල වැඩ කරන්න ආපු අහිංසක කොල්ලෝ දෙන්නෙක්ගේ නමට 5000 ගාණේ දීලා account හදලා. ඒගොල්ලෝ සිංහල කතා කරන්න දන්නෙත් නැහැ ඒ ළමයි දෙන්න. රවට්ටලා ඒ account දෙක හැදුවට 5000ක් දුන්නා ඒ දෙන්නට. දීලා කාඩ් දෙක ගත්තා. account දෙක හදපුවාම බැංකුවෙන් දෙනවනේ කාඩ් එකක් දෙනවනේ. ඒ කාඩ් එක අරගෙන අර සල්ලි ඔක්කොම වැටුනේ මේ accounts වලට ලංකාවේ තියෙන වැටෙන ගානේ withdraw කරලා ගත්තා. මේ එක සිද්ධියක් වාර්තා වුණේ. මේ ආකාරයට නයිජීරියානු ජාතිකයෝ එව්පුවත් ඒ වගේම ලංකාවේ අය එව්පුවත් අනන්ත අප්‍රමාණ තියෙනවා. මීගමුව පැත්තේ තව කාන්තාවක් හිටියා. මේ කාන්තාව මේකත් දැන් නඩුවක් විභාග වෙමින් පවතිනවා. මේ සිද්ධිමය කරුණු මං කියන්නේ නඩුවේ කරුණු නෙමෙයි. ඇය විවාහ නොවිච්ච කාන්තාවක්. අන්තර්ජාලය හරහා යෝජනාවක් ආවා. අපුවාම ඔහු මැලේසියාවේ ඉන්න පුද්ගලයෙක්. ලංකාවේ එක්කෙනෙක් මැලේසියාවේ ඉන්නේ. ඔයාව මම ගෙන්න ගන්න යන්නේ මාස 3ක් විතර chat කරා. ඔයාව මම ගෙන්න ගන්න යන්නේ ඉන්න කියලා ටිකට් එකක් එව්වා. ටිකට් එකේ වෙල එකපාරට කිව්වා
දැන් එන්න එපා මෙහි පොඩ්ඩක් රෙස්ට්‍රික් කරලා තියෙන්නේ. දැන් මේක අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා වුණේ. ටිකට් එක තියාගන්න මම ටිකට් එක ආපහු රීබුකින් එකක් දාන්නම් කියලා තියාගත්තා. ඒ අතර කිව්වා ඔයා මෙහි ආපුවාම මාත් එක්ක ඉන්න ඔයාගේ නමට account එකක් ඕපන් කරන්න ඕනේ කියලා බැංකුවක නමක් කිව්වා. ඒ බැංකුවේ ඕපන් කරන්න. එතකොට ඒ ඕපන් කරාම මේකෙන් දෙනවනේ සල්ලි ගන්න කාඩ් එකක්. ඒ කාඩ් එක ඉක්මනට මට එවන්න කිව්වා මෙහෙ රෙජිස්ටර් කරන්න තියෙනවා කියලා. කොහෙද? මැලේසියාවේ. මැලේසියාවේ නම්බර් එකකින් කතා කරන්නේ. ඒ කාඩ් එක යවුවා මෙයාගේ රෙජිස්ටර් කරලා යවුවා. එච්චරයි. සල්ලි යවුවෙත් නැහැ. මොනවා යවුවෙත් නැහැ. අන්තිමට මාස 6කට විතර පස්සේ මේ කාන්තාව අපිට අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. මොකද්ද කරලා තියෙන්නේ? මේ පුද්ගලයා තව කාන්තාව විවාහ කරගන්නවා කියලා මේ account එකට සල්ලි බැර කරගෙන තියෙනවා. ඒ account එකට සල්ලි දාපු හැටිය මේ පුද්ගලයා සල්ලි withdraw කරනවා. withdraw කරලා තියෙන පිට රටකින්. අපිට හොයාගන්න බෑ අදටත් මේ කාන්තාව යවුව කාඩ් එකේ රහස්‍ය අංකෙනුයි ඒ පිට රටකින් කොහෙන් හරි withdraw කරනවා. කාන්තාවගේ නමින් තමයි account එක තියෙන්නේ. ඇයට විරුද්ධව අද නඩු 3ක් විභාගමින් පවතිනවා. මොකද වෙන කාන්තාව කියන්නේ අපි මේකට තමයි බැර කරේ අපි බඳිනවා කියලා පුද්ගලයෙක් කතා කරා මේකට සල්ලි දාන්න කිව්වා කියලා. ලක්ෂ ගණන් වලින් සල්ලි දාලා. ඉතින් මේක තමයි මේ අන්තර්ජාලය හරහා වෙන සිදුවීම් වල ක්‍රියාවලිය හසන්ත. මේ ක්‍රියාවලියත් එක්ක මේක ඇතුලේ වංචා වෙනවා, දූෂණ වෙනවා. ඒක නිසා මේ මතක තියාගන්න ඕනේ කාරණේ කවදාවත් දැකලා නැති, කවදාවත් අඳුරන්නේ නැති අය එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. පින්තූරේ පෙන්නුවත් හිටියත් අපි දන්නේ නැහැ මෙයාමද කියලා. පොඩ වෙස්මුණක් දාගෙන කතා කරන්න පුළුවන්. දැන් මේ නයිජීරියානු ජාතිකයෝ ඔය කතා කරන වෙලාවට සමහර වෙලාවට ඒගොල්ලෝ ෆේක් ෆේස් එකක් දාගන්නවා. මොකද ඒගොල්ලෝ කළුයිනේ. ඉතින් මේ දැන් කළු එක්කෙනෙක් එක්ක අපේ කාන්තාව කතා කරන්න යන්නේ නැහැ කීයටද? ඉතින් ඉස්සෙල්ලා දකින්න හරිය නිකන් කැමරාවෙන් පෙන්වන්න කියනකොට දාලා කතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව රැවටීමෙන් වළකින්න ඕනේ. ඊළඟට මට නීති තත්ත්වය පොඩ්ඩක් කියන්න ඕනේ අසන්ත. ලංකාවේ නීති තත්ත්වය තමයි පළවෙනි එක තමයි අපේ රටේ 2007 අවුරුද්දේ අඳුනලා දුන්නා පරිගණක අපරාධ පිළිබඳ පනත කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් එක. මේ ඇක්ට් එක අනුව ඒ ඇක්ට් එකේ දෙවෙනි වගන්තිය අනුව කොහේ හරි තැනක ඉඳලා ලංකාවේ වෙන්න පුළුවන් පිටරටක ඉඳලා වෙන්න පුළුවන් වරදක් කරනවා නම් ඒ සම්බන්ධව අපේ අධිකරණයකට අධිකරණ බලය තියෙනවා. මොකද වින්දිතයා මෙහෙනම් ඉන්නේ. වින්දිතයා ඉන්නේ මෙහෙනම්. නඩුව අහන්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ දත්ත පද්ධතියකට ඇතුළු වෙන එක, බලෙන් ඇතුළු වෙන එක, එතකොට ඒවැයන් දත්ත ගන්න එක, ඒවා තමයි ඒකේ තියෙන වැරදි. හැබැයි ඊට අමතරව කවුරු හරි කෙනෙක් අන්තර්ජාලය භාවිතා කරලා තව කෙනෙක්ව රවටනවා නම්, තව කෙනෙක්ට අසභ්‍ය පින්තූර දානවා නම්, ඒවා පරිගණක අපරාධ පනත විතරක් නෙමෙයි අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය, ඒ වගේම අපේ රටේ අසභ්‍ය ප්‍රකාශන පනත ඒ යටතේ වැරදි. කවුරු හරි කෙනෙක් බොරු ප්‍රචාර අරිනවා නම් ඒක පොලිස් ආඥා පනතේ 98 වෙනි වගන්තිය යටතේ වරදක් වෙනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් අන්තර්ජාලය භාවිතා කරලා අද බලන්න හසන්ත මේ එකම මේ අන්තර්ජාල භාවිතාවත් එක්ක මේක අර අපේ මාතෘකාවට ඍජුවම අදාළ නැති වුණත් මේ ද්වේෂ සහගත ප්‍රකාශ හරියට ප්‍රකාශ නිකුත් කරනවා. මේ කමෙන්ට් දදා ගෙනියනවා. මොනවටද ගෙනියන්නේ? ජාතීන් අතර අසමගිය ඇති කරන්න, ආගම් අතර අසමගිය ඇති කරන්න. ඒ වගේම එක ජනවර්ගයකට අයිති කාන්තාවක් තව ජනවර්ගයකට අයිති කාන්තාවන් අතර ප්‍රශ්න ඇති කරන්න. ඒ වගේම ප්‍රදේශ දෙකක අය අතර ප්‍රශ්න ඇති කරන්න. එක භාෂාවක් කතා කරන කාන්තාව තව භාෂාවක් කතා කරන කාන්තාව අතර අපේ රටේ ප්‍රශ්න ඇති කරන්න. ජාතික සමගිය විනාශ කරන්න. ඉතින් මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්න අපිට 2007 අංක 56 දරන සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත තියෙනවා. ඒක නිසා අපි නිරන්තරයෙන් මේ ගැන අවදියෙන් ඉන්නවා. ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපේ පොලිස් මාධ්‍ය කොට්ටාශය, ඒ වගේම පොලිස් මේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශය අපි නිරන්තරයෙන් මේ ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඒ වගේම බුද්ධ්‍යංශ නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්නේ. මොකද මේවා තුළින් ජාතික ආරක්ෂාවට පවා හානියක් වෙන ආකාරයට කටයුතු කරන්න සමහර උත්සාහ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්නේ එකක් තමයි අන්තර්ජාලයේ භාවිතා කරන අය ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මේවා හොඳට යොදා ගැනීම කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් පැත්ත තමයි යම් කිසි අසත්‍ය ප්‍රකාශ ෆේක් නිවුස් හදලා දානවනම් දැන් හසන්ත මම තමයි ළමහා කාන්තා කාර්යාංශයේ භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. මගේ යටතේ දැන් කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක් ඉන්නවා. ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක්. ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියත් එක්කත් අපි කටයුතු කරනවා. දැන් මේ මගේ ළමහා කාන්තා කාර්යාංශය තියෙනවා ඇමරිකානු රජයෙන් දීපු
එක්තරා තාක්ෂණික මෙවලමක්. ලංකාවේ කොහේ හරි තැනකින් ළමයෙක් සම්බන්ධව කාමුක නැත්තම් අසභ්‍ය වීඩියෝ දර්ශනයක් ඡායාරූපයක් මේ වෙලාවේ හසන්ත ඔය ෆෝන් එකෙන් අපි හිතමු අප්ලෝඩ් කරා කියලා තත්පර දෙකක් ඇතුළත ඔය ෆෝන් එකේ අංකෙත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ අප්ලෝඩ් කරපු 20000ක් ගැන අපි පරීක්ෂණ කරනවා. 20000 කිව්වට මේ ඇත්තටම 1000කට වැඩි එක පුද්ගලයෙක් අප්ලෝඩ් කරලා තියෙනවා. 700 ගාණක් තව පුද්ගලයෙක්. පුද්ගලයෝ කෙටි සංඛ්‍යාවක්. ඉතින් අපි ඒ අයට විරුද්ධව ක්‍රියා කරනවා. අන්තර්ජාලයට මේ අසභ්‍ය ප්‍රකාශන මුසු කිරීම වීඩියෝ වෙන්න පුළුවන්, ලිපි වෙන්න පුළුවන්, ෆොටෝ වෙන්න පුළුවන්. ඒවා ඒ වගේම අන්තර්ජාලය හරහා මිනිස්සු අතර කලබලයක් ඇති වෙන ඒවා ප්‍රචාරය කිරීම, ඒකම අන්තර්ජාලය හරහා ජාතික ආරක්ෂාව රටේ ජාතීන් අතර ආගම් අතර අසමගිය ඇති වෙන ඒවා ප්‍රකාශ කිරීම මේවා ගැන අපි නිරන්තරයෙන් විමසිල්ලෙන් ඉන්නවා. ඒ වගේම අපි කියන්න තියෙන්නේ තමුන්ට එන ඊමේල්, මේ WhatsApp එකට එන මැසේජ්, Viber messages, Facebook එකට එන messages හැම එකක්ම ඇත්ත කියලා හිතන්න එපා. බොහොම වර්ණනා කරලා එවන්න පුළුවන්. සති ගාණක් මාස ගාණක් chat කරන්න පුළුවන්. හරිද? ඒ chat කරාට ඒ එවන අයගෙන් කවදාවත් නොදැක්ක අය ඔය අතර වංචාකාර වෙන්න පුළුවන්. ඔබ රැවටුණාට පස්සේ නැවත අර අස්සයා ගියාට පස්සේ ස්ථාලය වහලා වැඩක් නැහැ. ඒක නිසා මේ ගැන කල්පනාවෙන් ඉන්න. විශේෂයෙන්ම අද නෙමෙයි ඊයේ ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය. ඉතින් අපි මේ වැඩසටහන පැවැත්වීම මං හිතන්නේ ඒකට අර්ථයක් දෙන්න. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපේ පරිගණක භාවිතයේ, අපේ අන්තර්ජාල භාවිතයේ, සයිබර් අවකාශ භාවිතය ගැන බලනකොට ගැහැණු දරුවෝ තමුන්ගේ තොරතුරු මුසු කිරීම තුළින් වගේම මේ අන්තර්ජාල අපරාධකරුවන්ගේ ගැහැණු දරුවන් ගොදුරු කර ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියන්නේ. මම නම් කල්පනා කළේ මොන හරි මට්ටමකින් මොන හරි විදියකින් ජාත්‍යන්තර තත්ත්වයට යන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ගන්න දැන් නයිජීරියාවෙන් පවා හොයාගෙන එනවා කිව්වා නේද? ඒ කියන්නේ මේ මට්ටමෙනුත් සෑහෙන අන්තර්ජාතික ක්‍රීඩාවලගෙන රැවටෙනවා. ඒ කියන්නේ තව රටවල් වලින් හොයාගෙන ඉඳන්නේ නැහැ. වැඩියෙන්ම රැවටෙන අය ඉන්නේ මෙහෙයි කියලා නේද? ඉතින් කෝටි 2ක් දායිද හසන්ත නැත්තම් කෝටි 2ක් හසන්තට තියනවාද එහෙම දාන්න නෑනේ. එහෙම තියන අය තින්නවා. මම කියන්නේ ඒ සමහරට එහෙම කළු සල්ලි කොහොම සල්ලි කොහොම එහෙම මට්ටමින් හරි ජාත්‍යන්තර කීර්තියක් දිනා ගන්න වෙන්නේ සමහරට වගේ වැඩ කරන්නේ සමහරු. මේ ඔබතුමා පටන් ගත්තේ අපේ රටේ තියෙන ඉතිහාසයේ කාන්තාව හිටපු තැන, කාන්තාවන්ට දීලා තියෙන ගෞරවණීය තත්ත්වය ඒවා ගැන කතා කරලා ඒ ආස්සේ මෙන්න මේ වගේ මේ රැවටෙන මුල ඉඳලා පටන් ගන්නකොට අපි අද කොහෙද ඉන්නේ කියලා හිතන්න ඕනේ. මේ වගේ ඈත් ඉන්නවා අර වට ඉතින් නම් තියෙනවා කියන ඒවා ඉතින් අපි මාධ්‍ය කියන එක හොඳ නැහැ. ඒ තරම් මෝඩ අය ඉන්නවද? ඒ තරම් මොල මොට්ටල මෝඩ වැඩ කරන අය ඉන්නවද කියන ප්‍රශ්නේ තමයි අපට අහන්න තියෙන්නේ. හොඳයි නිත්‍යන්තුමයි. ඔව් මං හිතන්නේ මේ කියන කතා ඇහුවාම ඉතින් හිතෙන්නේ අපේ රටේ ගෑනු ළමයි තව හදන විදිහ ගැන අපිට සතුරු වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ හැමෝම එහෙම නැහැ. නමුත් ඉතින් මොකක් හරි ඒ කියන්නේ කොච්චර ඉංග්‍රීසි කතා කරත් කොයිතරම් වැදගත් රස්සා කරත් සමහර වෙලාවට මේ රැවටෙන ගතිය කොහොමද ආවේ? ඇයි ඒ ගෑනු ළමයින්ට දිය යුතු නිසි අධ්‍යාපනයක් දැනුමක් ලබා දීලා නැති අඩුපාඩුවක් මේ රටේ තියෙනවද? ඉතින් එහෙමනම් ඒක මං හිතන්නේ අපි හැමෝගෙම සමාජයේම වගකීමක්. මාධ්‍ය, අපේ අධ්‍යාපන ක්‍රමය ඒ සියල්ලේම වගකීමක් කියලා මම හිතන්නේ. අනිත් එක තමයි මේ ගොඩක් වෙලාවට මේ හැඟීම් ගනුදෙනුව දැන් හසන්ත කිව්වා ඉස්සර අපි ලියුමක් ලියලා තමයි හැඟීම් ප්‍රකාශ කරේ අපේ ඉස්සර යුගයේ. දැන් ඒක අපි ෂණිකව SMS එකටත් එහා ගිහිල්ලා අපි දැන් WhatsApp හරි ඒ සමාජ මාධ්‍ය ජාලයේ Messenger හරි හැඟීම් ගනුදෙනුවක් කරනවා. ඒකෝට අපි අහනවා ඇයි පුතේ ඔයා එහෙම යවන්න පෙළඹුණේ කියලා අපි ගාවට එන සමහර ළමයින්ගේ. එතකොට එතනදී සමහර වෙලාවට පිරිමි ළමයා කියලා තියෙනවා ඔයාට පින්තූරයක්වත් එවන්න බැරි නම් ඉතින් අපේ සම්බන්ධතාවයෙන් ඇති වැඩක් නැහැ. එහෙනම් ඉතින් ඔයාට මාව විශ්වාස කරන්න බැරි නම් අදින් මේක ඉවරයි. ඔන්න එතකොට ගෑනු ළමයි හිතනවා දැන් සම්බන්ධතාවය මේ තියනවාද නැද්ද කියන එක මේ තීරණය කිරීමේ සාධකයක් වෙනවා තමන්ගේ ඡායා මේ වගේ නිර්වත් ඡායාරූපයක් යවනවාද නැද්ද කියන එක. ඒතකොට මම කියන්නේ දැන් අපි මේකට බැනලා වැඩක් නැහැ. අපි මේ හැංගීම් ගනුදෙනුව ඩිජිටල් අවකාශය දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඩිජිටල් පරපුරේ හැංගීම් ගනුදෙනු කරන්නේ ඩිජිටල් අවකාශය තුල. ඉතින් ඒක නිසා අපි ඒව ගැන දැනුවත් කරන්න ඕන, පරිස්සම් වෙන්නට ඕන. ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැය 24 පුරාම 19:29 කියන
ළමා උපකාරක සේවය ක්‍රියාත්මක කරනවා. අපිට මේ දවස්වල ගොඩාක් ඩිජිටල් අවකාශය තුල ළමයින් හිරිහැරයට පත්වීම, ඊට පස්සේ ෆෝන් වලට ළමයි ඇබ්බැහි වීම, ඔන්ලයින් එඩියුකේෂන් එක හරහා ළමයින් අනිසි සම්බන්ධතාවලට පෙළඹීම, මේවා ගැන ගොඩක් පැමිණිලි එනවා. එතකොට යම්කිසි ආකාරයකින් ඔබටත් මනෝ සමාජීය සහායක් හෝ එහෙම නැත්නම් නීති උපදේශයක් හෝ දරුවන් ගැන ඔබට අවශ්‍ය නම් 1929 කියන අංකයට කතා කරන්න. මේක භාෂාත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වෙනවා. නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ජාතික ළමාරක්ෂක අධිකාරිය පනත අනුව අපිට පැවරුණු තවත් කාර්යභාරයක් තමයි මේ ළමයින්ව මේ ළමා අපයෝජන වලින් මුදා ගැනීමට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කිරීම. ඉතින් ඔබට හරි මේ අහගෙන ඉන්න කෙනෙකුට හරි ඔබේ පාසලට හෝ ළමයින්ට හෝ දැනුවත් කිරීමක් අවශ්‍ය නම් ඒකත් ඔබට ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක් කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මතක තියාගන්නට ඕන අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාත් කිව්වා දණ්ඩ නීති සංග්‍රහය 286 කියලා වගන්තියක් තියෙනවා. මේකේ ඕනම ළමයෙක්ගේ පින්තූරයක් ළඟ තබා ගත්තොත් අපි හිතමු අවුරුදු 18ක විතර තරුණයෙක් අවුරුදු 16ක විතර ගෑනු ළමයෙක්ගේ නිර්වත් ඡායාරූපයක් ඉල්ලලා ළඟ තියා ගන්නවා. ළඟ තබා ගැනීම පවා දඬුවම් ලැබිය යුතු වරදක්. ඒක නිසා ඔබ මේ පින්තූරේ පෙන්නලා ඔබ මේ බිය ගන්නවනවා නම් ඒක සාපරාධී බිය ගැන්වීම කියන අපරාධ වැරද්ද දණ්ඩ නීති සංග්‍රහය 483 වෙනි වගන්තිය. අනිත් අතට ඒ ළමයාගේ පින්තූරය ළඟ තබා ගැනීම, ෂෙයා කිරීම, අන්‍යාකාරයකින් පළ කිරීම, ඒ සියලුම දේවල් දණ්ඩ නීති සංග්‍රහය 286 වගන්තිය යටතේ අවුරුදු 10ක් දක්වා දඬුවම් ලැබිය යුතු වැරදි. ඒ වගේම අසභ්‍ය පින්තූර පළ කරනවා නම් ඒවා දණ්ඩ නීති සංග්‍රහය 345 කියන වගන්තිය sexual harassment කියන වැරද්දට අහු වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ දැන් මේ වැඩසටහන බලාගෙන ඉන්න ඇත්තේ වැඩිහිටියෝ රටේ නීතිය ළමයින්ටත් අදාළයි. වයස අවුරුදු 12ට වඩා වැඩි ළමයින්ට රටේ නීතිය බලපවත්වනවා. අපිට දැන් වාර්තා වෙනවා විශේෂයෙන් සම වයසේ ළමයි පවා මේ වගේ දේවල් වැරදි දේවල් කරනවා කියලා. ඒක නිසා ඔබ වැඩිහිටියෝ විදියට ළමයින්ට දැනුවත් කරන්න රටේ නීතිය අවුරුදු 12ට වඩා වැඩි හැම කෙනෙකුටම බලපවත්වන බව. කෙනෙක් කියන්නට දෙනවා ගතානුගතික විදියට ළමයි හදලා ඔය සාම්ප්‍රදායික දේවල් ඔය විදියට ළමයි හදන්න මේ විවෘත ලෝකේ ලිබරල් විදියට හිතන අය ඉන්නේ මේ සමාජයේ නවීන ලෝකෙම තමයි ගැහණු ළමයි පිරිමි ළමයි ඒ ඇගේ ලෝකයක් තියෙනවා. ඒව කතා කරලා හැබැයි ඉතින් එහෙම කතා කරලා සමහරට විවේචනයක් කරනවා. දොරමඩලා වුණා සමහරට විවේචනය කරන්න පුළුවන් මේවා කතා කරගෙන ඉන්න කොහොමද සමාජය හදන මේ නවීන ලෝකේ අරෝම කියලා. දැන් ඔයාගේ දුවට හරි පුතාට හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔන්න එතකොට ප්‍රශ්නයක්. එහෙම කියන අය Taman දිහාට හැරිලා බැලුවොත් එහෙම තමන්ගේ දුවට තමන්ගේ පුතාට මේ වගේ දේ ඒකට කැමති නෑ. හැබැයි අර විදිය තමයි කතාව. ඒකත් අපි මතන්නේ. දැන් ඔය ආරක්ෂා වීම සහ ආරක්ෂා කිරීම කියලා දෙකක් තියෙනවානේ. අපි ආරක්ෂා වීම ගැන ටිකක් කතා කළා. ආරක්ෂා කරන්න ඉතින් පොලිසිය ගෙවල් ගානේ ඉඳලා කරන්න බෑනේ. ඕවා වෙන දේවල් නෙමෙයි. ඉතින් ගෙදර අම්මා තාත්තලාත් මේ ඇස් දෙක වගේ එහෙම රකින්න බෑ. තව ආරක්ෂකයෝ ගෙවල් වල ඉන්නවා. ඔය දරුවෝ දෙන්න තුන් දෙනා ඉන්න ගෙවල් වල චූටි මල්ලිලා නංගිලා ඉන්නව නේද? ඒගොල්ලෝ තමයි හොඳම ආරක්ෂාව දෙන්නේ. අම්මේ මෙන්න අර අක්කා බලන්න එපා කියපුවා බලනවා මේ. ගිලා කේලම ගාලට කියන්නේ යා තමයි. ඒක උත්තු කරුවෝ. ඒ කියන්නේ චූටි මල්ලියා තමයි බලාගෙන ඉන්නෝනේ. මෙන්න අයියා අර බලන්න එපා කියපුවා බලනවා මෙන්න කියලා ගානට තාත්තා ආපුවම හරි කියලා ඒගොල්ලොත් එක්තරා විදිහක ඔය දෙන්න තුන හුදකලා වීම තනිවීම එක්තරා විදිහක මේ ප්‍රශ්න ඇති කරනවා හැමෝටම. ඒක කියන්නේ සාමූහිකව ඉඳීම හරි වැදගත් වෙනවා. හුදකලා සමහර පාළුව තනිකම නැති කරගන්න තමයි මේ අන්තර්ජාලයේ Facebook ඒ අතින් ලොකු සේවයකුත් වෙනවා. හැබැයි හානියකුත් වෙනවා. විසන් වෛද්‍යතුමනි. ඔව්. මම කැමති අවසාන වශයෙන් මෙම වැඩසටහන නරඹන නව යෞවන දරුවන්ට පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඇත්තටම අපි දැන් ගොඩක් දේවල් කතා කරා. එතනදී කතා කරුණේ ඔබට තියෙන දැනුවත්භාවය අඩුයි, හරි තීරණ ගැනීමේ හැකියාව අඩුයි. ඉතින් ඒක නිසා හැම විටම මොනවා හරි වැඩක් කරනකොට තමන්ගේ තීරණ ගැනීමේ හැකියාව ටිකක් දුර්වලයි කියන එක තේරුම් ගන්න. විශ්වාසවන්ත වැඩිහිටියෙක්ට තමන්ගේ හිතේ තියෙන ගැටලු, තමන්ගේ අනාරක්ෂිත බව පවසන්න හැම විටම උත්සාහ කරන්න. එතකොට විශ්වාසවන්ත වැඩිහිටියෙක් ළඟින් ඇසුරු කිරීම ඉතාම වැදගත්. ඉතින් එතනදී විශ්වාසවන්ත වැඩිහිටියා විදිහට ගන්න පුළුවන් හොඳම කෙනා තමයි ගැහැණු දරුවෙක්ට තමන්ගේ අම්මා. ඔගොල්ලෝ අහලා තියෙනවා නම් මං හිතන්නේ යමුනා විනෝදිනී කියන ගායිකාවගේ සින්දුවක් තියෙනවා. විදුලිය එළිය දැක ගිනිහුල
දියේ හෙලා මග වැරදිලා දිව්වේ මම මූලා වෙලා පැන ගිය මුවන් දැක හැලුවයි නිලූ පලා දොර ඇරපන් අම්මේ මට සමා වෙලා. ඉතින් එතකොට හැම දුවෙක්ටම වැරදුනහම එන්නේ ඉන්නේ අම්මා. ඉතින් ඒක හින්දා වැරදෙන්න ඉස්සෙල්ලා අම්මා තමන්ගේ විශ්වාසවන්තම කෙනා විදිහට තියාගෙන තමන්ගේ හිතේ තියෙන දේවල් අම්මත් එක්ක කතා කරන්න. එහෙම පුළුවන් නම් අම්මෙක් සහ දුවෙක් අතර හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න මම හිතනවා ඒක ලොකු ආරක්ෂාවක් වේවි කියලා හැම ගැහැණු දරුවෙකුටම. සමහර ප්‍රශ්න වැඩිහිටියන්ට කියන්න උපදේශකවරුන්ට කියන්න උපදෙස් ගන්නට කිව්වට අපිට නම් සමහර වැඩිහිටියෝ නිර්දේශ කරන්නත් බයයි. සමහර වැඩිහිටියෝ කොල්ල දෙන දේවල් මේ සමාජ මාධ්‍යවලත් ඉන්නවා. සමහරට උපදේශ අපේනවා ප්‍රශ්න වලට සාහනේ මම කියන්නේ හැමෝම නෙමෙයි. බොහොම සත්භාවයෙන් වැදගත් විදියට පිළිගත් විදියට ප්‍රමිතියට ඒ වැඩ කරන අය ඉන්නවා. හැබැයි සමහරු මේක හරි ලොකු වැඩක් මේ උපදේශනය කියන එක හරි ෂෝක් වැඩක් කියලා මේක දැන් හැමෝම උපදේශන කටයුතු පටන් ගන්නවා. හැබැයි සමහර දේවල් අපි මාධ්‍යයේ ඉන්න අන්ද දන්නවා මේ අය කොහොමද මේ උපදේශ කරන්නේ කියලා. උපදේශ දෙන්න ගිහිල්ලා කොල්ලා තියෙන වැඩ ඊට වඩා බරපතලයි. ඒකත් මතක තියාගන්න උපදේශ ගන්න යන්නේ කවුද කියලා ටිකක් හොයලා බලන්න වැඩිපුර මේනකා පතිර මහත්මිය. දැන් ඩිජිටල් කරණේ අතරමං වෙච්ච දියණියට එහෙම නැත්නම් කාන්තාවට ඇත්තටම එයාට පළමුවෙන්ම පිළිසරණක් වෙන්න ඕන එයාගේ පවුලෙන්. එයාගේ දෙමව්පියන්ගෙන්, එයාගේ ස්වාමිපුරුෂයාගෙන් ඒක ඇත්තටම ඒක පවුලේ ප්‍රශ්නයක් කරගෙන එයාව තනි කරන්නේ නැතුව එයාට උදව් කරන්න ඕනේ. දැන් අපිට තියෙන අත්දැකීම අතරම ගොඩක් දෙනෙක් කියන්නේ ඒක අම්මට කිව්වේ නැහැ, ගෙදර අනිත් අයට කිව්වේ නැහැ, මම විතරයි දන්නේ කියලා නෑ. මම කියන්නේ එයාට ශක්තියක් වෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී එයාව තනි කරන්නේ නැතුව එයාට ශක්තියක් වෙලා එයා මේ ගැටලුවෙන් විසඳලා කායිකව මානසිකව එයාට ශක්තියක් වෙලා උදව් කරන්න කියලා මම මේ අවස්ථාවේදී අනිත් පණිවිඩයක් හැටියට කියන්න සූදානම්. ඒ වගේම තව අවුරුදු 5කින් හරි 10කින් හරි අපේ සංනිවේදනයේ යහභාවිතයේ අන්තර්ජාලය සමාජ මාධ්‍ය ජාලාව යහභාවිතයක් අපිට දකින්න නම් අපේ නීතිඥ අජිත් රෝහණ මහත්මයා කිව්වා වගේ සංජීව මහත්මයා කිව්වා වගේ මේ අපේ රටේ නීති රීති පද්ධතියක් තියෙනවා. අන්තර්ජාලය භාවිතා කරන්න ඕනේ යහභාවිතයෙන්. එතකොට ඒ වගේම සදාචාර සම්පන්න විදිහට මේවා පින්තූර අප්ලෝඩ් කරන්න ඕනේ. මේ අන්නේ ආකාරයට කුඩා දරුවාගේ ඉඳලම මේ අන්තර්ජාලය භාවිතා කරන මුල්ම අවස්ථාවේදී හරි දරුවන්ගේ ඔළුවට මේ ආකාරයට මේ ගැන දෙමව්පියන්ටත් යුතුයකමක් තියෙනවා. ඔවුන්ට මේ ආකාරයට උපදෙස් ලබා දෙන්න. එතකොට අපිට තව අවුරුදු 10කින් හරි 15කින් හරි මේ වගේ අපිට සුන්දර විදිහට යහභාවිතයේ අන්තර්ජාලය සහ ඩිජිටල් පද්ධතිය මේ යහභාවිතය කරන පිරිසක් අපිට හෙට දවසේ දකින්නට පුළුවන් වේවි කියලා අපි හිතනවා. එක දවසක් ළමයින්ගේ දිනේ, එක දවසක් වැඩිහිටියන්ගේ දිනේ, එක දවසක් ගැහැණු දරුවන්ගේ දිනේ අර මේ කියලා අවුරුද්දේ දවස් ටික වෙන් කරගෙන අවල් දිනේ අවලාට කියලා දාගෙන යන ක්‍රමයට අපේ නම් කැමැත්තක් නැහැ. මොකද දොරමඩලාව කියන්නේ හැමදාම දරුවෝ ගැන කතා කරන වැඩසටහනක්. වැඩසටහන් 100ක් ගත්තොත් එයින් 50ක්වත් දරුවන්ට අදාළයි. දරුවෝ වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරපු වැඩසටහනක්. එක දවසක් වෙන් කරලා කතා කරන්න අපි කැමැත්තක් නැහැ. නමුත් විශේෂ කරුණු ඉස්මතු කරලා අවධාරණය කරන්න අපි මේ දින පාවිච්චි කරනවා. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම් කරලා තියෙනවා ගැහැණු දරුවන්ගේ දිනය නමින් දිනයක්. ඒක තමයි 11 වෙනිදා. ඒ දිනේට අපි මේ මාතෘකාව තෝරගත්තට විටින් විට අපි මේ කරුණු කතා කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා සහභාගී වෙලා තියෙනවා. ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා නීතිඥ අජිත් රෝහණ මහත්මයාට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ හා රථවාහන විෂය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයාට ඒ වගේම නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධ්‍යක්ෂ ධූරේ දරනවා නීති බල ගැන්වීම විෂය භාර කටයුතු කරනවා. ඔබතුමීලත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මියටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාරිභෝගික පැමිණිලි සහ මහජන දැනුවත් කිරීම විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය හැටියට කටයුතු කරන මේනකා පතේර මහත්මියටත් සුවන්ත වෙනවා. නැවතත් දොරමඩලාවෙන් හමු වෙමු. ආයිබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලා